අයිබෝන් දරුවනි අපි ගීවර පාඩම් ඒකකවලදී සාකච්ඡා කළා විෂය නිර්දේශයේ 3 වන ඒකකය රජය සහ ව්‍යාපාර අතර අන්තර් සම්බන්ධතාවය කියන එකයට අදාළව පාඩම් කොටස් කීපයක් 3 පාඩම් ඒකකයට අපි කතා කරා රජයේ ආර්ථික ප්‍රතිපත්ති රජයේ මූලික ආර්ථික ප්‍රතිපත්ති අපි දෙකක් කතා කරා සාර්ව ප්‍රතිපත්ති සූක්ෂම ප්‍රතිපත්ති ඒ යටතේ මූලික ආර්ථික ප්‍රතිපත්ති දෙකක් එනවා ෆිස්කල් ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රතිපත්තිය අපි මුල් පාඩම් දෙකේදීම කතා වුණා රජයක් විසින් තීරණය කරන ඒ කියන්නේ නාමික රජයක් විසින් තීරණය කරන නාමික ප්‍රතිපත්ති දෙක තමයි සාර්ව සූක්ෂම නමුත් රජයේ අරමුණු ළඟා කර ගනිමින් යහපත් ආර්ථික ක්‍රියාකාරීත්වයක් ළඟා කර ගැනීම සඳහා රජයක් විසින් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන රජයක් විසින් ප්‍රායෝගිකව දියත් කිරීමට කටයුතු කිරීමට ප්‍රධාන ප්‍රතිපත්ති දෙකක් යොදා ගන්නවා. එකක් තමයි ෆිස්කල් ප්‍රතිපත්තිය අනිත් එක මූල්‍ය ප්‍රතිපත්තිය. ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා අපි කිව්වේ රාජ්‍ය අයවැය ලේඛනය හරහා රාජ්‍ය අයවැය ලේඛනය හරහා රාජ්‍ය වියදම් රාජ්‍ය ආදායම් රාජ්‍ය ණය කියන මෙවලම් තුන හසුරුවමින් විධිමත්ව හසුරුවමින් රජයේ ආර්ථික ක්‍රියාකාරීත්වය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කිරීම තමයි ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා කිව්වේ. එතකොට රාජ්‍ය අයවැය ලේඛනය මගින් රටේ නිෂ්පාදන කර්මාන්ත දියුණු කරන්න රටේ නිෂ්පාදනය වැඩි දියුණු කරන්න ආනයන අධෛර්යමත් කළ දේශීය කර්මාන්ත ආරක්ෂා කරන්න රාජ්‍ය වියදම් ප්‍රතිපත්තිය විශේෂයෙන්ම බදු ප්‍රතිපත්තිය පාවිච්චි කරනවා කියලා කිව්වා. ආනයන භාණ්ඩ මත ඉහළ බදු පැනවීම මගින් ආනයනවල මිල වැඩි කරලා ආනයනවල ඉල්ලුම් අඩු කිරීමෙන් දේශීය කර්මාන්ත ආරක්ෂා කරනවා කියලා කිව්වා. ඒත් එක්කම අපි රාජ්‍ය අයවැය ලේඛනය මගින් හඳුන්වා දෙන බදු රටේ ප්‍රධානම ආදායම් මාර්ගය කියලා කිව්වා. රජයක ප්‍රධාන ආදායම් මාර්ග දෙකක් කතා කළා. ඒ තමයි බදු ආදායම සහ බදු නොවන ආදායම. බදු ආදායම සහ බදු නොවන ආදායම. මුළු ආදායමෙන් රාජ්‍ය ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් බදු ආදායමෙන් නියෝජනය වෙනවා කියලා කිව්වා. සහ ඊට බදු වර්ග අපි කීපයක් කතා කරා. බදු බර දැරීම අනුව ඍජු බදු අක්‍ර බදු. මතක ඇතින් විභාගයේ නිරන්තරයෙන් මේ ප්‍රශ්නේ යමු වෙනවා. බදු ගෙවන්නා විසින්ම බදු බර දැරිය යුතු. අන් අයට විතැන් කරන්න බැරි. බදු තමයි ඍජු බදු කියලා කිව්වේ. ආදායම් බදු, වරිපණම් බදු වෙන දේවල්. බදු ගෙවන්නා විසින් බදු බර වෙනත් පාර්ශවයන් නැත්නම් පාරිභෝගිකයන් වෙත මාරු කළ හැකි බදු නම් ඒවා වක්‍ර බදු. භාණ්ඩ හා සේවා මත පනවන බදු කියලා තමයි අපි දකින්නේ. මොකද මේ බද්ද භාණ්ඩ හා සේවා වලට එකතු වෙනවා. ඒ නිසා භාණ්ඩ හා සේවා මත අය කරන බදු කියලා කියනවා. ඒකේ බදු බර මාරු කරන්න පුළුවන්. ඒ බදු බර දරන්නේ ව්‍යාපාරිකෝ නෙවෙයි පාරිභෝගිකයෝ. ගෙවන්නේ ව්‍යාපාරිකයෝ, දරන්නේ පාරිභෝගිකයෝ. ඒ නිසා බදු පැහැර හැරීමේ අවදානම නැහැ. ඍජු බදු වල පැහැර හැරීමේ අවදානම වැඩි කියලා අපි කිව්වා. මතකයිනේ. ඊළඟට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රජයේ ප්‍රධාන ආර්ථික රජයේ අරමුණු ළඟා කර ගැනීම සඳහා ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ආර්ථික ප්‍රතිපත්ති දෙකෙන් එකක් ෆිස්කල් ප්‍රතිපත්තිය අනෙක මූල්‍ය ප්‍රතිපත්තිය. එහෙනම් අපි අද විශ්ලේෂණයක යෙදෙන මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව. එතකොට මූල්‍ය ප්‍රතිපත්තිය මොනිටරි පොලිසි. මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ විවිධ මූල්‍ය පාලන උපකරණ. නැත්නම් විවිධ මූල්‍ය පාලන ක්‍රම කිව්වත් කමක් නැහැ. විවිධ මූල්‍ය පාලන උපකරණ කිව්වත් කමක් නැහැ. යොදා ගනිමින් රටේ මුදල් සැපයුම පාලනය කිරීම. විවිධ මූල්‍ය පාලන උපාය මාර්ග යොදාගෙන විවිධ මූල්‍ය පාලන ක්‍රම භාවිතා කරමින් රටේ ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යාමට ක්‍රියා කරනවා නම් ඒක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියලා අපි කතා කරන්නේ. ඒ කියන්නේ උද්දමන හෝ අවදමන තත්වයන් මතු නොවන ලෙස උද්දමන හෝ අවදමන තත්වයන් මතු නොවන ලෙස
ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවට සමබර වූ. ඔක වැදගත්ම එකයි ආයතනයේ නිෂ්පාදන ධාරිතාවට සමබර වූ. නිෂ්පාදන ධාරිතාවට සමබර වූ ප්‍රශස්ත මුදල් සැපයුමක්. නිෂ්පාදන ධාරිතාවට සමබර වූ ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යාමට ක්‍රියා කිරීමයි. රජය වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මතක තියාගන්න මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය. රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය. නමුත් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. දැන් උද්දමන කියන එක තේරෙනවනේ. උද්දමනය කියන්නේ රටේ වෙළඳ පොලේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම ඇවරේජ් ප්‍රයිස් ලෙවල් එක සාමාන්‍ය මිල මට්ටම රහස් යාත්‍රාවක් ටේක් ඕෆ් කරන්නාසේ ඉහළට නගන්නාසේ අඛණ්ඩව ඉහළ යනවා. අවදමනය කියන්නේ රහස් යාත්‍රාවක් පොළොවට ලෑන්ඩ් කරන්නාසේ අඛණ්ඩව මිල පහළ යනවා. ඔය තත්ත්වයන් දෙකම හොඳ නැහැ. දෙකම හොඳ නැහැ. මොකද හේතුව උද්දමනයේදී මිල ඉහළ යනකොට මිනිස්සුන්ගේ ඉල්ලුම අඩු වෙනවා. ඇයි? ක්‍රය ශක්තිය අඩු වෙනවනේ. ක්‍රය ශක්තිය අඩු වෙනවා. දැන් රුපියල් යම් භාණ්ඩයක් රුපියල් 10 නම් රුපියල් 100කින් ඒකක 10ක් ගන්න පුළුවන්. මිල 50 වුණොත් ඒකක 2යි ගන්න පුළුවන්. නේද? 2යි ඉල්ලන්නේ. 100 වුණොත් 1යි ඉල්ලන්නේ. 200 වුණොත් ඉල්ලන්නේ නැහැ. 100යි නේ තියෙන්නේ. අන්න ඒ වගේ උද්දමනයේ නිසා ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙද්දී එහෙනම් ඒ භාණ්ඩ සීමිත ප්‍රමාණයක් ඉල්ලන්නේ ඉතා හිලාදෑම් තියෙන අය පමණයි. එහෙනම් අනිවාර්යයෙන්ම නිෂ්පාදනය අඩු කරන්න හෝ නතර කරන්න වෙනවා. ව්‍යාපාර අභාවයට යනවා. අනික් පැත්ත අවදමනය ඩිෆ්ලේෂන්. අවදමනයේදී වෙන්නේ මිල මට්ටම අඛණ්ඩව පහළ යනවනේ. අඛණ්ඩව පහළ යන්නේ මොකෝ? මිනිස්සුන්ගේ අතේ ප්‍රමාණවත් මුදල් නැහැ. ක්‍රය ශක්තිය අඩුයි. ඒ නිසා තමයි ඉල්ලන්නේ නැත්තේ. තවත් මිල පහළ දානවා. ඒත් ඉල්ලන්නේ නැහැ. එහෙනම් එහෙම මිල පහළ යන ප්‍රවණතාවක් ඇති විට නිෂ්පාදකයන්ට නිපදවා අලෙවි කිරීමෙන් තේරුමක් නැහැ. සමහර විට ඒගොල්ලන්ගේ නිෂ්පාදන පිරිවැයවත් ආවරණය වන්නේ නැහැ විකුණුම් මිලෙන්. එහි ප්‍රතිඵලය වන්නේ නිෂ්පාදනයේ සීමා කරනවා එක්ක අතහැර දමනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? නිෂ්පාදන ව්‍යාපාර වැහිලා යනවා. නිෂ්පාදන ව්‍යාපාර වැහෙනකොට භාණ්ඩ බෙදා හැරීමට සම්බන්ධ වාණිජ්‍ය ව්‍යාපාර එනම් වෙළඳ ව්‍යාපාර උපකාරක සේවා කියන ව්‍යාපාර ගොන්නත් මොකද වෙන්නේ? අක්‍රිය වෙනවා. එහෙනම් සමස්ත ව්‍යාපාර පද්ධතියම අක්‍රිය වෙනවා. සමස්ත ව්‍යාපාර පද්ධතිය අක්‍රිය වෙනවා කියන්නේ ආර්ථිකය මැරෙනවා. ආර්ථිකය මැරෙනවනේ. මම කලින් පාඩමකට ඔයගලන්ට කියලා දුන්නා. රටක් කියන්නේ යම් භූමියක් සහ භූමියේ කිසියම් මිනිස්සු කණ්ඩායමක් නැත්නම් ප්‍රජාවක් ජීවත් වීම. ඒක සක්‍රීය නැහැ. ඒක සක්‍රීය වෙන්න නම් ඒ ප්‍රජාව තුළින්ම විවිධ වූ ව්‍යාපාර බිහි වෙන්න ඕනේ. බිහි වෙලා භාණ්ඩ ආසේවා නිෂ්පාදනය සහ බෙදහැරීමක් වෙන්න ඕනේ. වෙළඳපොළ ක්‍රමයක් ඇති වෙන්න ඕනේ. අන්න එහෙමනම් ඒ භූමියේ සහ ප්‍රජාව ව්‍යාපාර අවස්ථාවලට දායකත්වයේ දෙනකොට ඒ ආර්ථිකයේ සක්‍රීය ක්‍රියාකාරී ආර්ථිකයක් බවට පත් වෙනවා. පැහැදිලිනේ? සක්‍රීය ආර්ථිකය. නමුත් දැන් අවදමණයෙන් වෙන්නේ. අවදමණයෙන් වෙන්නේ මොකද්ද? මිල මට්ටම එන්නේ අඩු වෙනවා. ඇයි? ඉල්ලන්නේ නැහැ. මිනිස්සුන්ගේ අතර මුදල් ප්‍රමාණවත් ඇවිල්ලා නැහැ. මුදල් සැපයුම සංකෝචනය වෙලා. ඒත් වෙන්නේ ව්‍යාපාර සීමා වෙනවා. එක්ක ව්‍යාපාර වෙහිලා යනවා. මුළු ආර්ථිකයම එකතන ලොප් වෙනවා. නැත්නම් ආර්ථික අපි කියනවා මැරෙනවා කියලා. ආර්ථිකෙම යනවා. ඒ නිසා රටක උද්දමන හෝ අවදමන තත්ත්වයන් මතු නොමන ලෙස රටේ නිෂ්පාදන ධාරිතාවට සමබර වූ ප්‍රශස්ත වූ මුදල් සැපයුමක් පවත්වාගෙන යාම තමයි මූල්‍ය ප්‍රතිපත්තියෙන් අපේක්ෂා කරන්නේ. දැන් රටක නිෂ්පාදන ධාරිතාව ප්‍රොඩක්ෂන් කැපැසිටි රටක නිෂ්පාදන ධාරිතාව යම් ප්‍රමාණයක්ද ඊට සමගාමී සමබර ගැළපෙන මුදල් සැපයුමක් තමයි තියෙන්න ඕනේ. මුදල් සැපයුම කියන්නේ රටේ ජීවත් වෙන පුරවැසියන් අතර වසරක් තුල සංසරණය වෙන මුළු මුදල් තොගයනේ. එතකොට රටේ මිනිස්සු අතට විශාල මුදල් තොගයක් එනවා. නැත්නම් මුදල් සැපයුම ඉහළ යනවා.
හැබැයි නිෂ්පාදන ධාරිතාව අඩු මට්ටමක තියෙන. ලෝ ලෙවල් එකේ තියෙන. එතකොට මොකද වෙන්නේ? කුඩා භාණ්ඩ ප්‍රමාණයක් පසුපස විශාල මුදල් ප්‍රමාණයක් හඹාගෙන යනවා. කුඩා භාණ්ඩ ප්‍රමාණයක් පසුපස විශාල මුදල් ප්‍රමාණයක් හඹාගෙන යනවා. එතකොට රටේ මුදල් සැපෙවුම වැඩි වෙනවා කියලා හිතන්නකෝ. රටේ මුදල් සැපෙවුම වැඩි වෙනවා නම් මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. නමුත් රටේ නිෂ්පාදන ධාරිතාව අඩු මට්ටමක තියෙන. ලෝ ලෙවල් එකේ තියෙන. ඒතර මොකද වෙන්නේ? මුදල් සැපෙවුම වැඩි රටේ දලදේශීය නිෂ්පාදන ධාරිතාව අඩුයි. එහි ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? විශාල මුදල් ප්‍රමාණයක් කුඩා භාණ්ඩ ප්‍රමාණයක් පසුපස හඹාගෙන යනවා. එහි ප්‍රතිඵලය ඒ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම ඉහළ යනවා. ඒක තමයි උද්දමනය කියන්නේ. ඒක සාර්ථක තත්වයක් නොවේ. එයම හේතු වෙනවා ව්‍යාපාරවල නිෂ්පාදන කටයුතු සීමා වෙන. නිෂ්පාදන ව්‍යාපාර වැහිලා යන. ඒ වගේම භාණ්ඩ බෙදා හරින වාණිජ්‍ය ව්‍යාපාර, වෙළඳ ව්‍යාපාර, බැංකු රක්ෂණ, ගබඩා ප්‍රවාහන, sannivedana වැනි උපකාරක සේවා සපයන ව්‍යාපාර වල කටයුතු සීමා වෙන්න හෝ එම ව්‍යාපාර වැසී යන. ඒ කියන්නේ සමස්ත ආර්ථිකයේ අක්‍රිය වෙන. තේරුණා? ඒ නිසා උද්දමන හෝ අවදමන තත්ත්වයන් ඇති නොවන ආකාරයේ ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යාමට කටයුතු කරන විවිධ මූල්‍ය පාලන උපකරණ යොදාගෙන. කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. ඒක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ. දැන් දරුවෝ අපි ඉදිරි පාඩම් තියනවානේ මුදල් හා බැංකු කටයුතු කළ පාඩම. අපි ඒකෙදි කතා කරනවා ශ්‍රී ලංකා මහ බැංකුව ගැන. ඕනම රටක ආර්ථිකය කියන්නේ නෞකාවක් නම්. ආර්ථිකය කියන්නේ නෞකාවක් නම් ඒ නෞකාව පැද යන කපිතාන්වරයා තමයි මහ බැංකුව. ආර්ථිකය කියන්නේ නැවක් නම් ඒ නැව නියමිත ගමන් මාර්ගවල නියමිත කාලසටහන් මත ඉතා සුරක්ෂිත ලෙස දීර්ඝ කාලීන පැවැත්මක් තහවුරු කරගන්න පුළුවන් වන විදියට යාත්‍රා කරන්න එපයි. එහෙම වුණොත් නැවත් ආරක්ෂා වෙන්නේ. නැවේ ගමන් කර නැවියොත් ආරක්ෂා වෙන්නේ. නැවියන්ගේ ඉලක්ක ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ඒ වගේ තමයි ආර්ථිකයේ මහ බැංකුව නම්. ඒ මහ බැංකුව කියන ආර්ථිකය වඩා සස්ත්‍රී කරන්න ලොකු වගකීමක් තියෙන මහ බැංකුවටයි. අපි මහ බැංකු පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මහ බැංකුවේ ප්‍රධානම කාර්යය. මොකද්ද ප්‍රධාන කාර්යය? මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඕනම රටක ඒක දිලිඳු රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල්, සංවර්ධිත රටවල් කියලා ભેදයක් නැහැ. ඕනම රටක මහ බැංකුවක ප්‍රධානම කාර්යය තමයි මූල්‍ය ප්‍රතිපත්තිය සාර්ථකව පවත්වාගෙන යාම. මූල්‍ය ප්‍රතිපත්තිය හොඳින් ක්‍රියාත්මක කිරීම. මොකක්ද ඒ කියන්නේ? අන්න ඒ කියන්නේ උද්දමන අවදමනකාරී තත්ත්වයන් ඇති නොවන පරිදි ආර්ථිකය තුල අඩුත් නැති වැඩිත් නැති එනම් ප්‍රශස්ත මුදල් සැපයුමක්, ප්‍රශස්ත මුදල් තොගයක් බිහි කර පවත්වාගෙන යාම. ඔක තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කියලා කියන්නේ. මහ බැංකුවක ප්‍රධානම කාර්යය තමයි ඕක. ඕනම රටක මහ බැංකුවට පැවරෙන ප්‍රධාන වගකීම වන මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කියන එක සමතුලිත ලෙස, ප්‍රශස්ත ලෙස, ආර්ථිකයට ගැළපෙන ලෙස පවත්වාගෙන යන්න මහ බැංකුව අසමත් වෙනවාද? මහ බැංකුවෙන් අපේක්ෂිත කාර්යභාරය මහ බැංකුව ඉෂ්ට නොකළා වෙනවා. මහ බැංකුව වගකීම් මහ බැංකුව විසින්ම විනාශ කළා වෙනවා. ඒ ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන බැරි නම් තමයි ආර්ථිකයේ විවිධ උත්පාත අවපාත ඇති වෙන්නේ. විශේෂම ආර්ථිකයේ කඩාවැටීම් ඇති වෙන්නේ එතකොටයි. එතකොට ආර්ථිකයේ රැකියා නියුක්ති අවස්ථා අඩු වෙනවා. නිෂ්පාදනයේ පහළ යනවා. යටිතල පහසුකම් වල සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ඒක පුද්ගල ආදායම අඩු වෙනවා. පරිභෝජනයේ සීමා වෙනවා. ජීවන තත්ත්වයේ පහත වැටෙනවා. වෙළඳ පොලේ භාණ්ඩ හිඟ වෙනවා. මොනවද මේ? හරියටම අද වර්තමාන අපි ලංකාර්ථයේ දකින්න ලක්ෂණ වෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ ඒ ආර්ථිකේ ෆේල්. ආර්ථිකේ ෆේල් කරේ කවුද? මහ බැංකුව. ඒ නිසා මහ බැංකුව විසින් ආර්ථිකේ ෆේල් කරනකොට බලයේ සිටින රජය මොකද වෙන්නේ? නිකම්ම ෆේල් වෙනවා.
බලයේ සිටින රජය මිනිසා විසින් නිකම්ම ප්‍රතික්ෂේප කරනවා. පුරවැසියන් විසින් තමන්ගේ වටිනා සර්වජන ඡන්ද බලය කියන බල සම්පන්න මෙවලම භාවිතා කරලා ඒ ආණ්ඩුව ගෙදර යවනවා. ඒ නිසා ඕනම රටක මහ බැංකුවට පැවරෙන ප්‍රධානම වගකීම ප්‍රධානම කාර්යය තමයි මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ මේ දැන් කියන එක. රටේ නිෂ්පාදන ධාරිතාවයට සමගාමී වූ නිෂ්පාදන ධාරිතාවයට ගැලපෙන්නා වූ ප්‍රශස්ත මුදල් සැපයුමක් බිහි කර පවත්වාගෙන යාම. තේරෙනවද? එහෙනම් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වගකීම තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවටයි. ඊළඟට මේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ අපි ෆිස්කල් ප්‍රතිපත්ති අරමුණ කිව්ව මතක ඇති ඉස්සෙල්ලා පාඩම්වලදී ෆිස්කල් ප්‍රතිපත්ති අරමුණ වශයෙන් කිව්වේ රටේ සමස්ත ආර්ථික ස්ථායීතාවය. රටේ සමස්ත ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීම. ඒ කියන්නේ ආර්ථිකයේ සෑම අංශයක්ම යහපත් මට්ටමින් ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යාම. නිෂ්පාදනය, රැකියා නියුක්තිය යහපත් වෙන්න ඕනි. ආදායම් බෙදියාම විෂමතාවය අඩු වෙන්න ඕනි. තේරෙනවද? සමස්ත ආර්ථිකයේම කර්මාන්ත, කෘෂි කර්මාන්ත, සේවාංශය සමගාමීව වර්ධනය වෙන්න ඕනි. ඒ සමස්ත ආර්ථික ස්ථායීතාවයක් අපේක්ෂා කළ ෆිස්කල් ප්‍රතිපත්තිය. ඒ වගේ මූල්‍ය ප්‍රතිපත්තියේ අපේක්ෂාව, මූල්‍ය ප්‍රතිපත්තියේ බලාපොරොත්තු ඉලක්කය අරමුණ වෙන්නේ මොකද්ද? දේශීය ආර්ථිකය තුළ මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම. එහෙනම් මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධානම අරමුණ තමයි මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම. මේව විභාගයට ඩෙෆිනිට්ලි අහනවා. BS පේපර් එකේ නිතර අහනවා. මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම. ෆිස්කල් ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ සාර්ව ආර්ථික නැත්නම් සමස්ත ආර්ථික ස්ථායීතාවය රැක ගැනීම. අහනවා අනිවාර්යයෙන්. මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්නේ මහ බැංකුව විසින්. ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන්නේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශ විසින්. ඒ වගේ අපිට ඡායා අදහසක් අපේ ඔළුගෙඩිය ඇතුලේ සදාකාලිකවම තියෙන්න ඕන. එතකොට එනම් උද්දමනය පාලනය කිරීමයි මෙහිදී දිගු කලක් තුල මිල මට්ටම ස්ථාවර පවත්වාගෙන යාම ඉලක්කය වේ. දැන් මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම කියන්නේ වෙන විදිහකින් කිව්වොත් මොකද්ද? උද්දමනය පාලනය කිරීම. උද්දමනය කියන්නේ මොකද්ද? මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම. එහෙනම් අඛණ්ඩව ඉහළ යාම නතර කරගන්නවා නම් ඒක තමයි මිල ස්ථායීතාවය පවත්වාගෙන යාම කියන්නේ. තේරුණාද? එහෙනම් ඒක මේ මාසයක් දෙකක් නෙවෙයි දිගු කලක් අවුරුදු ගාණක් තිස්සේ දිගු කලක් තුල රටේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම පහළ ස්ථාවර මට්ටමක රඳවා ගැනීම තමයි ඉලක්කය වෙන්නේ. ඕක තමයි මූල්‍ය ප්‍රතිපත්ති අරමුණ වෙන්නේ. දැන් ආර්ථිකය ලංකා ආර්ථිකයේ මේ මිල ස්ථායීතාව පවත්වාගෙන යාම කියන අරමුණ ඉෂ්ට වෙලා නැහැ. එහෙනම් මහ බැංකුව ෆේල්. මහ බැංකුව විසින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ කොතනක හෝ අසමතුලිතතාවයක් තියෙනවා. අපි දන්නේ කොතනද වරද තියෙන්නේ? කවුද ඒ වරදට වග කියන්න ඕනේ? කොතනින්ද ඒ වරද පටන් ගත්තේ කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි පැහැදිලිව දන්න මේ න්‍යාය අනුව දැන් වර්තමාන මහ බැංකුව තමන්ගේ ප්‍රධාන වගකීමක් හරියාකාරව ඉටු නොකරන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා තමයි මිල මට්ටම ඉහළ කරගෙන තියෙන්නේ. වෙන්න ඕන කොනෙවෙයි මිල මට්ටම පහළ ස්ථාවර මට්ටමක. මිල මට්ටම පහළ ස්ථාවර මට්ටමක අඛණ්ඩව පවත්වාගෙන යන්නට ඕන. ඒක තමයි මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ වෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට මූල්‍ය පාලන උපකරණ නැත්තම් මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ. ඕක විධි කීපයකට ගන්න පුළුවන්. එක්ක මූල්‍ය පාලන උපකරණ. එක්ක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ. එක්ක මූල්‍ය පාලන ප්‍රතිපත්ති උපකරණ. තෙවිදියම හරි. මූල්‍ය පාලන උපකරණ, මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ, මූල්‍ය පාලන ප්‍රතිපත්ති උපකරණ. තෙවිදියම හරි. ඒ කියන්නේ මුදල් සැපයුම පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් දියත් කරන ප්‍රධාන ක්‍රියාමාර්ග මෙන්න අදහස් වේ. රටේ මුදල් සැපයුම අපි කො නිෂ්පාදන ධාරිතාවයට සමගාමී වූ සමගාමී වූ ප්‍රශස්ත මුදල් සැපයුමක් පවත්වාගෙන යාම සඳහා මහ බැංකුව විසින් ක්‍රියාවට නංවන ප්‍රධාන උපාය මාර්ග තමයි මූල්‍ය පාලන උපකරණ කියන්නේ. හරිනේ? මුදල් සැපයුම් පාලනය කිරීම සඳහා මහ බැංකුව විසින් දියත් කරන ප්‍රධාන ක්‍රියාමාර්ග නැත්නම් ප්‍රධාන උපාය මාර්ග නැත්නම් ප්‍රධාන ක්‍රමවේද තමයි උපකරණ කියන්නේ. මේ මූල්‍ය පාලන උපකරණ කිව්වම නිකන් අවි ආයුධ මේවලම වගේ මතක් කරගන්න එපා. තේරෙනවද?
මෙතන උපකරණ කියන එක තේරුම ඉන්ස්ට්‍රුමන්ට්ස් කියන්නේ මුදල් සැපයුම ප්‍රශස්ත මුදල් සැපයුමක් වශයෙන් ආර්ථිකයට ගැලපෙන ආකාරයෙන් පවත්වාගෙන යාමට මහ බැංකුව ක්‍රියාවට නංවන ක්‍රියාමාර්ග දියත් කරන උපාය මාර්ග. මෙවැනි උපකරණ වර්ග 5ක් මූලිකවම ක්‍රියාත්මක කරනවා. එකක් තමයි විවට වෙළඳපොළ කටයුතු. අනිත් එක තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාත වෙනස් කිරීම. අනිත් එක තමයි මහ බැංකු පොලිය අනුපාතය වෙනස් කිරීම. අනිත් එක තමයි වට්ටම් අනුපාතය වෙනස් කිරීම. අනිත් එක තමයි රාජ්‍ය ණය සීමා කිරීම. වගේ මූල්‍ය පාලන උපකරණ 5ක් තියෙනවා. දැන් මම පෞද්ගලිකව මම විෂය නිර්දේශය හැදුවා නම් මේ මගේ මතය මම විෂය නිර්දේශය හැදුවා නම් මේ ඒකකේ මම තව පස්සට ගන්නවා. මොකද මේව තේරුම් ගන්න බෑ ඔබට රජයේ සුරකුම්පත් ගැන අවබෝධයක් නැතුව. රාජ්‍ය සුරකුම්පත් ගැන අපි කතා වෙන්නේ ව්‍යාපාර මූල්‍ය කළමනාකරණයේ. ඒ කියන්නේ 16 වෙනි පාඩමේ. 16 වෙනි පාඩමේ. ඒ මූල්‍ය කළමනාකරණයේදී රාජ්‍ය සුරකුම්පත් ගැන හදාරුවට පස්සේ මේක කරා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් මූල්‍ය කළමනාකරණය කියන විෂය එකකට මේක සම්බන්ධ කරන්න වඩා හොඳයි. මෙතන නැතුව. තේරෙනවද? ඒ නිසා අපි දැන් පොඩ්ඩක් මේ විවට වෙළඳපොළ කටයුතු තේරුම් ගන්න පෙර රජයේ සුරකුම්පත් ගැන අවබෝධයක් ලබන්න වෙනවා. රජයේ සුරකුම්පත් ගැන අවබෝධයක් ලබන්න වෙනවා. දැන් ඔබ දන්නව භාණ්ඩාගාරිකයෝ ගැන. ඔබේ පාසල්වල වාණිජ්‍ය සංගමයේ තියෙනවා. ක්‍රීඩා සංගමයක් තියෙනවා. සාහිත්‍ය සංගමය. ඒ වගේම වයිල්ඩ් ලයිෆ් ඇසෝසියේෂන් එක. සත්ව ආරක්ෂණ සංගම්. නොඑක් දේවල් තියෙනවනේ. මේ සෑම සංගමයකම සමාජික ගාස්තුවක් අය වෙනවා. විවිධ පරිත්‍යාග ලැබෙනවා. ඕගොල්ලෝ යම් යම් රික්‍රියේෂන් ඇක්ටිවිටීස් විනෝදාත්මක වැඩසටහන් නැත්තම් ওই විනෝදාත්මක කෙටි නාට්‍යයක් කරනවා. පොඩි මුදලක් අය කරලා ඒ වගේ ආදායම් මාර්ගවල ඕගොල්ලෝ ෆන්ඩ් එකක් හදනවානේ. නේ? ඒ සංගමයේ ඒ ෆන්ඩ් එකේ අරමුදල් බාරව කටයුතු කරන්නේ. ඒ අරමුදල් වලට වග කියන නිල නාමයක් තියෙනවා. නිලයක් තියෙනවා. මොකද ඒ භාණ්ඩාගාරික ට්‍රෙෂරර්. එයා තමයි ඒ අරමුදල් පවත්වාගෙන යන්නේ. එයා තමයි සංගමය අනුමත කරන වියදම් සඳහා මුදල් ලබා දීම කරන්නේ. ඒ වගේ රජයක් කියන්නේ අපි පාඩම ආරම්භයේදීම කිව්වා ඕනම රටක ආර්ථිකයේ ප්‍රධානම සේවා යෝජකයා. නැත්නම් ඕනම රටක ආර්ථිකයේ දැවැන්තම ආර්ථික සංවිධානය. විශාලතම ආර්ථික සංවිධානය තමයි රජය. මේ විශාලතම ආර්ථික සංවිධානයේ සතුව රුපියල් මිලියන නොවේ, බිලියන නොවේ, ට්‍රිලියන ගණනක අරමුදල් පවත්වාගෙන යන්න වෙනවා. එවැනි ඒසා විශාල රුපියල් ට්‍රිලියන ගණනක අරමුදලක් තනි භාණ්ඩාගාරිකයෙකුට පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා ඒ භාණ්ඩාගාරිකයාට සමාන රාජ්‍ය ආයතනයකට පවරලා තියෙනවා. ඒ රාජ්‍ය ආයතනය තමයි මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව. මහා බාරකාර නෙවෙයි, ඒක වෙනම එකක්. මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව. ඕක අපි කොට කරනවා මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නැතුව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව කියලා. තවත් කොට කරලා දෙපාර්තමේන්තුවත් කපහැරලා මහා භාණ්ඩාගාරය කියලා කියනවා. ගවර්න්මන්ට් ට්‍රෙෂරි කියලා කියනවා. ඒක රජයේ දෙපාර්තමේන්තුව. හරිනේ. ඒ රජයේ දෙපාර්තමේන්තුවක් වන මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තමයි රජයේ මුදල් රජයේ සමස්ත අරමුදල් ස්කන්ධය බාරව සිටමින් ඒ අරමුදල් කළමනාකරණය කරන භාණ්ඩාගාරිකයාගේ භූමිකාව ඉෂ්ට කරන්නේ මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවයි. එතකොට රජයේ විවිධ ආර්ථික සැලසුම් වලින් අපේක්ෂිත ඵල ලබන්න විවිධ ආර්ථික ක්‍රියාකාරකම් විවිධ සංවර්ධන ක්‍රියාකාරකම් නැත්නම් සංවර්ධන ව්‍යාපෘති දියත් කරන්න වෙනවා. මහා මාර්ග ඉදි කරන්න, සංයෝජන පහසුකම් ව්‍යාප්ත කරන්න, රටේ මහා පරිමාණ කර්මාන්තශාලා ඉදි කරන්න, තේරුණාද? තාක්ෂණය වර්ධනය කරන්න, කෘෂි කර්මාන්තේ නගා සිටවන්න, කෘෂි ව්‍යාපෘති, වාරි මාර්ග ව්‍යාපෘති, විවිධ වූ සංවර්ධන ව්‍යාපෘති තියෙනවා. මේවට අවශ්‍ය මුදල් ඉල්ලන්නේ කොහෙන්ද? මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ. මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තුළ තියෙනවා විවිධ අරමුදල්, විවිධ ගිණුම් වර්ග. ජාතික ආරක්ෂණ අරමුදල, ජනාධිපති අරමුදල, අවිනිශ්චිත අවස්ථා අරමුදල, විවිධ අරමුදල් තියෙනවා. මේ අරමුදල් වල තියෙන සල්ලි තමයි රජය අනුමැතිය ඇතුව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව වියදම් කරන්නේ. නමුත් රජයේ විවිධ ආර්ථික සැලසුම් ක්‍රියාවට නංවමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කරගන්න
භාණ්ඩාගාරයේ සල්ලි මදි නම් මොකද වෙන්නේ? භාණ්ඩාගාරයේ සල්ලි මදි නම් මොකද වෙන්නේ? රජයට සිදු වෙනවා මහජනයාගෙන් ණය ගන්න. භාණ්ඩාගාරයට රජයේ වෙනුවෙන් සිදු වෙනවා මහජනයාගෙන් ණය ගන්න. ඒ ණය කෙටි කාලීනයව, මැදි කාලීනයව, දිගු කාලීන වශයෙන් වෙන් වෙනවා. කෙටි කල් හෝ මැදි කල් හෝ දිගු කල් ණය මහජනයාගෙන් ලබා ගන්න. ලබාගෙන තමයි අරමුදල් අවස්ථාව ඉෂ්ට කරගන්නේ. තේරුණාද? එතකොට රජයට මහජනයාගෙන් ණය. මහජනයාගෙන් ණය. රජයට මහජනයාගෙන් ණය. මහජනයාගෙන් ණය. ණය ගන්න නිකුත් කරන විවිධ මූල්‍ය උපකරණ. එකක් තමයි භාණ්ඩාගාර බිල්. දෙවන එක තමයි භාණ්ඩාගාර බැඳුම් කර. තුන්වෙනි එක තමයි රුපියල් සුරකුම්පත්. රුපියල් සුරකුම්පත්. රුපියල් සුරකුම්පත්. එතකොට මේ භාණ්ඩාගාර බිල්පත් කියන්නේ කෙටිකල්. මේක කෙටිකල්. මේක කෙටිකල්. ඒ කියන්නේ මහජනයාගෙන් කෙටිකල් ණය ලබා ගැනීමට රජයේ වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ මහජනයාට නිකුත් කරන මහජනයාට අලෙවි කරන ණය මූලාශ්‍රය නැත්නම් අපසාතික විශේෂය තමයි භාණ්ඩාර බිල්පත් කියන්නේ. මේවා මාස 3න් කල් පිරෙනවා, 6න් කල් පිරෙනවා, එක්කෝ අවුරුද්දකින් කල් පිරෙනවා. නැත්නම් 9න් මාස 3, 6, 9 අවුරුද්ද. උපරිම අවුරුද්දයි. තේරෙනවද? එහෙනම් මහ ජනතාව උපරිම අවුරුද්දට දෙන ණය මේ. කෙටිකල්. භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ මැදිකල්. 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 ඒ කියන්නේ අවුරුද්දත් අවුරුදු 3ක්. මහජනගෙන් ණයක් ගන්නවා ඒක කල් පිරලා මහජනට ආපසු ගෙවන්නේ අවුරුදු 3ක් ඇතුළත. අවුරුද්දයි 3ක් ඇතුළත. ඒක අවුරුද්ද එකමාර දෙක තුන ඇතුළත. ඒක තමයි මැදිකල් කියන්නේ. අවුරුදු 3කට වඩා වැඩි දිගු කාලයක් තුලදී ණය ආපසු ගෙවනවා නම් ඒ ණය පිටම් කරනවා රුපියල් සුරකුම්පත් කියලා. මේක දිගු කාලෙක. කොහොමයි වෙන්නේ? තේරුණානේ? එතකොට මේ සියල්ලටම අපි මෙන්න මේ තුනට පොදුවේ කියනවා රජයේ සුරකුම්පත් කියලා. රජයේ සුරකුම්පත් පටල ගන්න නෑ නේද? මෙතන රුපියල් සුරකුම්පත්, මෙතන රජයේ සුරකුම්පත්. හරි. භාණ්ඩාගාර බිල්පත් කෙටිකල් ණය මූලාශ්‍රය. මහජනයාගෙන් ණය ලබා ගන්න මහජනයට මුදා හරින කෙටිකල් ණය වර්ගයේ කෙටිකල් ණය මූලාශ්‍රය භාණ්ඩාගාර බිල්. මහජනයාගෙන් මැදිකල් ණය ලබා ගන්න මහජනයාට මුදා හරින ණය මූලාශ්‍රය භාණ්ඩාගාර බැඳුම් කර. මහජනයාගෙන් දිගු කාලීන අරමුදල් රැස් කරන්න මහජනයා වෙත මුදා හරින දිගු කල් ණය මූලාශ්‍රය රුපියල් සුරකුම්පත්. පොදුවේ තුනටම කියන මොනවද? රජයේ සුරකුම්පත්. රජයේ සුරකුම්පත්. මේ දෙක පටල ගන්න එපා. හරිනේ? එතකොට මේ විදිහට තමයි මහා භාණ්ඩාගාරයේ මහජනයාගෙන් අරමුදල් රැස් කරන්නේ. භාණ්ඩාගාරයට සල්ලි මදි නම්, රජයේ සංවර්ධන ව්‍යාපෘති වලට අරමුදල් මදි නම් මහජනයාගෙන් මේ වගේ කෙටි කාලීනව, මැදි කාලීනව, දිගු කාලීනව මේ වගේ ණය මූලාශ්‍ර ඉදිරිපත් කරලා මහජනයාගෙන් ණය රැස් කරනවා. දැන් මේ එකක්වත් මේ ලිඛිත සහතික නෑ ළමයි. දැන්ට අවුරුදු කිහිපයකට පෙර මේකට තිබුණා ලිඛිත සහතික. භාණ්ඩාර බිල් කියලා සහතිකයක් දෙනවා. බැඳුම් කරගෙන සහතිකයක් දෙනවා. රුපියල් ස්වරූප සහතිකයක් දෙනවා. දැන් නෑ. දැන් තියෙන ස්ක්‍රිප්ට්ලස් ට්‍රාන්සැක්ෂන්ස්. ඒ කියන්නේ ලිපි ලේඛන රහිත මූල්‍ය ගණන්දුරු. තේරෙනවද? දැන් වෙන්නේ මහා බැංකුව විසින් රජයේ මධ්‍යම සුරකුම්පත් තැන්පතු ඒකකය. රජයේ මධ්‍යම සුරකුම්පත් තැන්පතු ඒකකය කියලා පරිගණක ඒකකයක් තියෙනවා. රජයේ මධ්‍යම සුරකුම්පත් තැන්පතු ඒකකය. තේරෙනවද? අනේ රජයේ මධ්‍යම සුරකුම්පත් තැන්පතු ඒකකයේ තුල මේ රජයට අරමුදල් සපයන මහජනතාව වෙනුවෙන් ගිණුම් විවෘත කරනවා. ගිණුම් විවෘත කළේ ගිණුම් වල තමයි
මහජනතාව සපයන අරමුදල් වල ගනුදෙනු සටහන් කරන්න. ලේඛන නැහැ. තේරෙනවද? ඒ විදිහට තමයි අරමුදල් රැස් කරන්නේ. දැන් මේ රාජ්‍ය සුරකුම්පත් මහජනතාවට ගිහිල්ලා මහජනතාවගෙන් අරමුදල් රැස් කරගන්න ආකාරය ගැන අපි අවබෝධයක් ලබන්නට ඕනේ. උදාහරණයක් වශයෙන් මෙමයි. රජයේ සුරකුම්පත්. රජයේ සුරකුම්පත්. රජයේ සුරකුම්පත්. රජයේ සුරකුම්පත්. සුරකුම්පත් වෙළඳාම වෙන්නේ මෙහෙමයි. මුලින්ම භාණ්ඩාගාරය. භාණ්ඩාගාරය වෙනුවෙන් මහ බැංකුව තමයි මේව විකුණන්නේ. මහ බැංකුව අලෙවි කරයි. රජයේ සුරකුම්පත් වලින් මහජනයාගෙන් අරමුදල් රැස් කිරීමේ ගමන් මග තමයි මම සාරාංශ කරන්නේ. මූල්‍ය කළමනාකරණය තව ඉස්සරහට කරනකම් භාණ්ඩාගාරයේ වෙනුවෙන් මහ බැංකුවට තමයි මේ වගේ උපයවලා තියෙන්නේ. රාජ්‍ය සුරකුම්පත් මහජනයට විකුණලා කෙටිකල් හෝ මැදිකල් හෝ දිගුකල් මාර්ග වලින් ණය රැස් කරනවා. හරිනේ. මහ බැංකුව මේ කලවි කරන්නේ අපිට මේක මුලින්ම වාණිජ බැංකුව. වාණිජ බැංකු ධන ප්‍රාථමික වෙළඳුම්. වාණිජ බැංකු ධන ප්‍රාථමික වෙළඳුම්. වාණිජ බැංකු දන්නවනේ. ජංගම ගිණුම් පවත්වාගෙන යමින් චෙක්පත් මගින් ඉල්ලුම් කළ විට මුදල් ආපසු ගෙවීමට ක්‍රියා කිරීමට බලය ඇති විදේශ විනිමය ගනුදෙනු වල නියුක්ත වෙන බලය තියෙන බැංකු විශේෂය. සෑම බැංකුවකටම ජංගම ගිණුම් පවත්වාගෙන කියලා චෙක්පත් ගනුදෙනු කරන්න බෑ. විදේශ විනිමය ගනුදෙනු කරන්න බෑ. වාණිජ බැංකුවට පුළුවන්. ඊළඟට තවත් තියෙනවා ප්‍රාථමික වෙළඳුම් කියලා જાතියක්. ප්‍රාථමික වෙළඳුම් ප්‍රයිමරි ඩීලර්ස්ලා කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ප්‍රයිමරි ඩීලර් කියන්නේ මේ රාජ්‍ය සුරකුම්පත් ගනුදෙනු වල දෙන්න. රාජ්‍ය සුරකුම්පත් ගනුදෙනු වල දෙන්න ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ අවසරයක් ලබා දීපු මුදල් තරවුකාර ආයතන. නැත්නම් විශේෂිත මූල්‍ය ආයතන. රාජ්‍ය සුරකුම්පත් ගනුදෙනු වල දෙන්නට මහ බැංකුව විසින් බලපත්‍ර ප්‍රදානය කරපු විශේෂිත මූල්‍ය ආයතන වර්ග තමයි ප්‍රාථමික වෙළඳුම් කියන්නේ. ඒ ප්‍රාථමික වෙළඳ විටින් විට වෙනස් වෙනවා. මොකද මහ බැංකුව බලපත්‍රය ප්‍රදානය කරනකොට මේගොල්ලන්ට යම් කොන්දේසි පනවනවා. ඒ කොන්දේසි කඩකලොත් බලපත්‍රය හොසු වෙනවා. තේරුණා? දැනට වෙනි ප්‍රාථමික වෙළඳ 7 දෙනෙක් ක්‍රියාත්මක වෙනවා. 7 දෙනයි නම් කළ වාණිජ බැංකුව. මේගොල්ලෝ තමයි මුලින්ම මිලදී ගන්න. අපිට මිලදී ගන්න බෑ. සුරකුම්පත් විකුණන්නේ මේගොල්ලන්ට. මේගොල්ලෝ තමයි අපිට විකුණන්නේ. කවුද? මහජනතාවට. මහජනයාට විකුණන්නේ මේගොල්ලෝ. අපි මිලදී ගන්න මේගොල්ලන්ගේ. හරිද? භාණ්ඩාගාරයේ වෙනුවෙන් මහ බැංකුව සුරකුම්පත් විකුණන මුලින්ම වාණිජ බැංකුව සහ ප්‍රාථමික වෙළඳුන්ට. වාණිජ බැංකුව සහ ප්‍රාථමික වෙළඳුන්ගෙන් අපිට මිලදී ගන්න පුළුවන්. අපිට විකුණන්නේ ඒගොල්ලෝ. එතකොට වෙන්නේ මොකද්ද? වාණිජ බැංකුව සහ ප්‍රාථමික වෙළඳුන් මහ බැංකුවෙන් මේව මිලදී ගන්නකොට අන්න මේගොල්ලන්ගේ අතිරික්ත මුදල් යනවා රජයට භාණ්ඩාගාරයට යනවා. අර මුදල් සම්පාදනයක් වෙනවා. හරිද? ඒගොල්ලෝ කැප කළ මුදල අපෙන් ඒගොල්ලන්ට ආවරණය වෙනවා. අපි මිලදී ගත්තම මහජනයාගේ මුදල් ඒගොල්ලන් අතර එනවා. කොහොමද අවසාන වශයෙන් උනේ මොකද්ද? මහජනයාගේ මුදල් තමයි මෙහෙට ගියේ. දැන් මහජනතාව වශයෙන් අපි මේව මිලදී ගන්නේ නැත්නම් මේක තේරුම් ගන්න. මහජනතාව වශයෙන් අපි මිලදී ගන්නේ නැත්නම් වාණිජ බැංකුව සහ ප්‍රාථමික වෙළඳ තමන්ගේ මුදල් මේව හිර කරන්නේ නැහැ. එහෙනම් හිර කරේ මොකද්ද? අපි ගන්න නිසා. එහෙනම් අපි නිසා තමයි රජයට අර මුදල් රැස් වෙන්නේ. අපි නිසා තමයි රජයට අර මුදල් රැස් වෙන්නේ. තේරුණාද? අපි නිසා තමයි රජයට අර මුදල් රැස් වෙන්නේ. එතකොට මේ විදිහට තමයි ඔය රජයේ සුරකුම්පත් වෙළඳාම වෙන්නේ. මේකේ ඊළඟට මතක තියාගන්න ඕනේ දැන් මහජනතාව වශයෙන් මම මිලදී ගත්ත කියන්නකෝ භාණ්ඩාගාර බිල් හරි රුපියල් සුරකුම්පත් හරි
බැඳුම් කර හරි මට පුළුවන් කල්පිරෙන්න බැර මේක තව කාට හරි විකුණන්න. එයාට පුළුවන් තව ඒ වගේ මහජනතාවත මේක කරකැවෙනවා. මහජනතාවත කරකැවෙද්දී අපි පස්සේදී අර පාඩමේ ඉගෙන ගන්නවා ද්විතීයික වෙළඳපොළ කියලා සෙකන්ඩරි මාකට් කියලා. තේරෙනවද? දැන් මුලින්ම මම නම් ගත්තේ ප්‍රාථමික වෙළඳුන්ගෙන් මමයි ප්‍රාථමික වෙළඳුන් අතර ඇති වෙන්නේ ප්‍රයිමරි මාකට් එකක්. ප්‍රාථමික වෙළඳපොළ. නමුත් මම ගත්තේ ඒවා විවිධ පුද්ගලයන් අත මිලදී ගැනීම සහ විකිණීම වෙද්දී හුවමාරු වෙද්දී අපි කියනවා ද්විතීයික වෙළඳපොළක් කියලා. තේරුණානේ? එතකොට මේවා තව ඉතින් මේක සංකීර්ණයි. මේ වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙන්දු සතිපතා ලන්සු නැත්නම් මේ ණය ඒකකයක් මිලදී ගන්න කැමති මිල ගණන් ප්‍රකාශ කරනවා. ඒක අපි කියන්නේ ටෙන්ඩර් කෝල් කරනවා කියලා. මහ බැංකුව ටෙන්ඩර් කැඳවනවා. ටෙන්ඩර් අයදුපත් කැඳවනවා. ටෙන්ඩර් කියන්නේ ලිඛිතව මිල ගණන් ඉල්ලනවා. දැකලා තියෙන ටෙන්ඩර් නෝටිස් සෑම සතියකම දිනපතා ඉල්ලුම් කරන්න පුළුවන් බදාදා දවල් 12 වෙනකම්. බදා තමයි දවස. බදා දවල් 12 වෙනකම් ටෙන්ඩර් බාර ගන්නවා. බදා දවල් 12 වෙනකම් වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙන්දු Taman මිලදී ගන්න කැමැති මිල ගණන් ටෙන්ඩර් මගින් දැනුම් දෙනවා. 12න් පස්සේ මේ විවෘත කරලා තීරණය කරනවා මේ භාණ්ඩාගාර බිල් හරි සුරකුම්පත විකුණන මිල ගණන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු භාණ්ඩාගාර බිලක් කියලා හිතන්නකෝ. භාණ්ඩාගාර බිලක් නම් රුපියල් සාමාන්‍ය 100යි ඒකකයක අගේ. මේක කොටස් කරලා නේවන්නේ 100යි. එතකොට අපි හිතමු A කියන ප්‍රාථමික වෙළෙන්දෝ වාණිජ බැංකුව කියනවා මේකට රුපියල් 92ක් ගෙවන්නම් කියලා. B කියන කෙනා කියනවා රුපියල් 88ක් ගෙවන්නම් කියලා. C කියනවා රුපියල් 95ක් ගෙවන්නම් කියලා. තේරුණාද? එතකොට මේකේ තේරුම රුපියල් 100 භාණ්ඩාගාර බිලකට A කියන වාණිජ බැංකුව ප්‍රාථමික වෙළෙන්ද කියන රුපියල් 92යි ගෙවන්නේ. ඒක රජයට රුපියල් 8ක් අහිමි වෙනවා. ඒ 8 තමයි මේගොල්ලන්ගේ ආදායම් ප්‍රතිලාභය. තේරුණාද? මෙයා කියනවා 88ක් ගෙවන්නම් කියලා. ඒ කියන්නේ රුපියල් 12ක් රජයට අහිමි වෙනවා. රුපියල් 12 තමයි මේගොල්ලන්ගේ ප්‍රතිලාභය. ඒක පාඩුයි. C කියනවා අපි 95ක් ගෙවන්නම් කියලා. අන්න රජයට අහිමි වෙන රුපියල් 5යි. මෙයාලා ඉල්ලන ප්‍රතිලාභය රුපියල් 5යි. තේරෙනවද? එහෙනම් රජයේ තීරණය කරනවා සෑම බදාදාකම රුපියල් 95 ගන්න ලැබි කරන්න. එහෙම තමයි මේ මිල තීරණය වෙන්නේ. ඒ අනුව තමයි ඒතර මේව ගන්න කැමති වෙච්චරත් ගන්න පුළුවන්. අකමැති වෙච්චර මේ මිලට ගන්න පුළුවන්. එහෙම තමයි මේ රාජ්‍ය සුරකුම්පත් වල දාම් වෙන්නේ. තේරුණාද? මං හිතන්නේ දැන් පොඩි අවබෝධයක් එන්නේ නැති මේ රාජ්‍ය සුරකුම්පත් නිකුත් කරලා මහජනයාගේ ණය ගැනීම මහ බැංකුවට හිතුවක්කාර විදිහට කරන්නත් බෑ. මහ බැංකුවට හිතුවක්කාර ආකාරයෙන් කරන්නත් බෑ. මේකට තියෙන ක්‍රමයක් මොකද්ද? පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. මුදල් ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා විසින් යෝජනාවක් ගේන්න ඕන. මෙන්න මේ වගේ සංවර්ධන ව්‍යාපෘති වලට මෙච්චර බිලියන නැත්නම් ට්‍රිලියන ගණක් ඕනේ මුදල්. ඒ නිසා අපි මෙච්චර රාජ්‍ය සුරකුම්පත් භාණ්ඩාගාර බිල් හරි බැඳුම් කර හරි රුපියල් සුරකුම්පත් හරි නිකුත් කරන්න අවශ්‍යයි කියලා. ඒ යෝජනාව ගෙනල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවට භාජනය කරන් දීලා විවේචනය කරන් දීලා ඡන්ද විමසීමකින් අනුමත වෙන්න ඕනේ. අනුමත වුණාම තමයි අන් රජයේ සුරකුම්පත් නිකුත් කිරීමේ අයිතිය මහ බැංකුවට ලැබෙන්නේ. ඒතෙක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව තමයි නිකුත් කළ මේව ගන්න. තේරුණාද? දැන් මේ ගවම තේරුම් ගන්න. දැන් මේ වගේ රජයේ සුරකුම්පත් මහජනතාවට අලෙවි කරනවානේ. රජයේ සුරකුම්පත් මහජනතාවට අලෙවි කරාම වෙන්නේ මොකද්ද? මහජනතාව අතේ තිබිච්ච මුදල් තොගයක් රජයට යනවා. රජයට සාන්ද්‍රණය වෙනවා. මහජනතාව අතේ තිබිච්ච මුදල් තොගය අඩු වෙනවා. ඒවත් මුදල් සැපයුම පහළ යනවා. මුදල් සැපයුම කියන්නේ රටේ ජනතාව අත ජනතාව තුල සංසරණය වෙන මුළු මුදල් තොගයනේ. එහෙනම් ඒ ජනතාව භාණ්ඩාගාර බිල් වැනි රජයේ සුරකුම්පත් මිලදී ගන්න ඒ මුදල් කැප කරනවා යනු මහජනතාවගේ අතේ තිබිච්ච මුදල් ප්‍රමාණයක් අඩු වෙනවා. මුදල් සැපයුම සංකෝචනය වෙනවා, ප්‍රසාරණය වෙනවා. අපි හිතමු කල්පිරෙන්න පෙර හෝ කල්පිරුණම් පස්සේ දැන් මේව අපහො ගෙවන්න බෑ රජයේ ගෙවනවා. ගෙවනකොට අන්න මහජනතාව අතර මුදල් නැවත එනවා. මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. ඒතර මුදල් සැපයුම ඒ නිසා මතක තියාගන්න මේ රාජ්‍ය සුරකුම්පත් මගින් රජයට අරමුදල් රැස් කිරීමේදී රටේ මිනිස්සු අතර තියෙන මුදල් තොගය හෙවත් මුදල් සැපයුම සංකෝචනය වෙනවා. ආපසු ගෙවනකොට
මිනිස්සුන්ට ඒ සල්ලි ආපසු ගෙවනකොට ණය ආපසු ගෙවනකොට මුදල් සැපුම් ප්‍රසාරණය වෙනවා කියන එක ඔළුවේ තියාගන්න. පැහැදිලිනේ? මචං දැන් මේ ටික ඔබට ප්‍රමාණවත් මේ කොටස අපිට තේරුම් ගන්න. දැන් අපිට යන්න පුළුවන්. ඔව්. එතකොට අපි කතා කරමු හිටියේ මෙතනනේ. දැන් මම මෙතනට එන්න තමයි මම පැහැදිලි කිරීම කරේ ඕගොල්ලන්ට. තේරුණාද? දැන් මහා බැංකුව මුදල් සැපයුම පාලනය කිරීමට ක්‍රියාවට නංවන. මුදල් සැපයුම හැසිරවීමට ක්‍රියාවට නංවන. දියත් කරන ප්‍රධාන උපාය මාර්ග. ක්‍රියාමාර්ග තමයි මූල්‍යපාල උපකරණ කිව්වේ. එවැනි පහක් තියෙනවා කියලා කිව්වනේ. පළවෙනි එක තමයි විවට වෙළඳපොළ කටයුතු. ඕපන් මාකට් ඔපරේෂන්ස් කියලා කියන්නේ. විවට වෙළඳපොළ කටයුතු. විවට කියන්නේ මොකද්ද? විවට කියන්නේ විවෘත කියන එක දරුවනේ. විවට කියන්නේ මොකද්ද? විවෘත. සිංහල වචනයන්නේ මේක. දැන් කේවල කියන්නේ මොකද්ද? කේවල කියන්නේ තනි. කේවල තරඟ, තනි තරඟ. කේවල ස්වාම් ව්‍යාපාර, තනි අයිතිකාර ව්‍යාපාර. ඒ වගේ තමයි විවට කියන්නේ විවෘත කියන එක. මේ කියන්නේ මහ බැංකුව විසින් රජයේ සුරකුම්පත් මිලදී ගැනීම හා විකිණීම විවට නැත්තම් දෙකෙන් එක විවෘත. හරි විවට ස්ටෝක් එක විවෘත වෙළඳපොළ කටයුතු ලෙස හැඳින්වේ. මහ බැංකුව විසින් සුරකුම්පත් මිලට ගැනීමේදී මුදල් සැපයුම ප්‍රසාරණය වන අතර විකිණීමේදී මුදල් සැපයුම සංකෝචනය වේ. තේරුණාද? එහෙනම් මේ රජයේ සුරකුම්පත් මිලදී ගැනීම විකිණීම මහ බැංකුව තමයි කරන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ. එතකොට මහ බැංකුව විසින් සුරකුම්පත් මිලදී ගන්නවා නම් මොකද වෙන්නේ? මිලදී ගන්නවා මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. මිලදී ගන්නවා කියන්නේ මහ ජනතාවගේ නරමුදල් රැස් කරපු එක තේරෙනවද? අර රැස් කරපු එක ආපහු ඒ අයිතිය මහජනයාගෙන් ගන්නවා. ඒ කියන්නේ ආපසු ගෙවනවා. තේරෙනවද? විකිණීමේදී මුදල් සැපයුම විකිණිනවා. දැන් මේක විකිණීමෙන් තේරුම් ගන්න මේක ලේසි. විකිණීම මේක තේරෙනවා විකිණීමෙන් තේරුම් ගන්න. විකිණීමේදී වෙන්නේ මහා බැංකුව රජයේ සුරකුම්පත් මහජනට විකුණනවා. විකුණද්දී මහජනතාව අතේ තියෙන සල්ලි යොදවලා ඒව මිලදී ගන්නවා. ඒ සල්ලි රජයට එක්කාසු වෙනවා. රජයට එක්කාසු වෙනවා කියන්නේ මහජනයාගේ අතේ තියෙන මුදල් තොග හේවත් මුදල් සැපයුම සංකෝචනය වෙනවා. හරි විකුණද්දී කියන්නේ ඒකනේ. එහෙනම් මිලදී ගන්නවා කියන්නේ මොකද්ද? මහා බැංකුව කල්පිරුවෙන් පෙර හෝ කල්පිරුවෙන්ට පස්සේ. කල්පිරුවෙන් පෙරත් පුළුවන්. කල්පිරුවෙන් පස්සේ ඒව මිලදී ගන්නවා. කියන්නේ මහජනතාවගේ ලැබී යුතු ණය. දැන් මහජනතාව රජයට දීපු ණය මහජනයාගේ පැත්තෙන් ලැබී යුතු ණයනේ. අන්නේ ණය අයිතිය රජය ආපසු මිලදී ගන්නවා. මිලදී ගන්නවා කියන්නේ මහා බැංකුව මහජනයාට ආපසු ඒක සල්ලි ගෙවනවා. ගෙවනකොට මොකද වෙන්නේ? මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. ඕක තමයි විවට වෙළඳපොළ කටයුතු කියන්නේ. ඒතකොට මම නැවතත් කියනවා දැන් මෙතන අපි කිව්වට මහා බැංකුව සුරකුම්පත් විකුණනවා මහජනයාට. මහජනයාගේ මිලදී ගන්නවා කිව්වට අමතක කරන්න එපා මැද කොටස. අතරමැදු ඉන්න ඕනේ. මේක ඩිරෙක්ට් වෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා පෙන්නුවගෙන ලියලා තේරෙනවද? මම ඉස්සෙල්ලා පෙන්නුවේ එකයි රාජ්‍ය සුරකුම්පත් මහ බැංකුව පළමු අලෙවි කරන්නේ වාණිජ බැංකුව වලටයි ප්‍රාථමික වෙළඳුන්ටයි. ඒගොල්ලන්ගෙන් තමයි අපි ගන්න. ඒගොල්ලෝ ලව්වා. ඒ කියන්නේ ප්‍රාථමික වෙළඳ නියෝජිතයෝ කියලා ඒගොල්ලෝ කියන්නේ. ප්‍රාථමික වෙළඳ නියෝජිතයෝ. තේරෙනවද? ප්‍රයිමරි ඩීලින් ඒජන්ට්. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රථම වතාවට මහ බැංකුවෙන් ගන්නවා. ඒ නිසා ප්‍රාථමික. අරගෙන මොකද කරන්නේ? මහජනයට විකුණනවා. මිලදී ගන්නවා විකුණනවා. එහෙනම් වෙළඳ. අතරමැදි නිසා නියෝජිතයෝ. එහෙමනේ කියන නම හැදලා තියෙන්නේ බලන්න කොච්චර තාර්කිකද කියලා. තේරුණාද? ඒ වගේ මහ බැංකුව මහ ජනතාවට විකුණන්නේ මිලදී ගන්නේ ඩිරෙක්ට් නෙවෙයි වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරණ සම්බන්ධ කරගෙන. තේරුණාද? ඉතින් ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න එකයි මේ විවට වෙළඳපොළ කටයුතු වලදී සුරකුම්පත් මහ ජනයාට විකුණද්දී මුදල් සැපුම සංකෝචනය වෙනවා. මුදල් සැපුම අඩු කරන්න ඕන නම් සුරකුම්පත් වැඩි නිකුත් කරනවා. මුදල් සැපුම් ප්‍රසාරණය කරන්න ඕන නම් නැත්නම් මහජනයාගේ අතේ මුදල් තොගය වැඩි කරන්න ඕන නම් සුරකුම්පත් මහජනතාව මොකද මහ බැංකුව සුරකුම්පත් මොකද කරන්නේ? මිලදී ගන්නවා. මිලදී ගන්නවා කියන්නේ ණය අයිතිය අපසු අරගෙන සල්ලි ගෙවනවා. ඒතකොට මුදල් සැපුම් ප්‍රසාරණය වෙනවා. ඒ වගේ අවස්ථානුකූල මුදල් සැපුම් අඩු වැඩි කරන්න මේක ක්‍රියාමාර්ගය ගන්නවා. මේක හොඳ ක්‍රියාමාර්ගයක්. ඒ කියන්නේ මුදල් සැපුම් අඩු වැඩි කරන්න වෙනස් කරන්න පාවිච්චි කරන උපකරණයක්. තේරුණාද? දෙවන මූල්‍ය පාලන උපකරණය තමයි එක්ක විචල්්‍ය සංචිත අනුපාත වෙනස් කිරීම. විචල්්‍ය සංචිත අනුපාත නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාත වෙනස් කිරීම. දෙකම එකයි. එක්ක විචල්්‍ය සංචිත අනුපාත වෙනස් කිරීම
නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් කිරීම. නැත්නම් තව වාර්ථික විද්‍යා පාඩමේදී කියවෙනවා අවම සංචිත අවශ්‍යතාවය ඒත් හරි. අවම සංචිත අවශ්‍යතා තීරණය කිරීම තමයි වෙනස් කිරීම. තේරෙනවද? ස්ටැටියුටරි රිසර්වේෂන් රේට්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මේ කියන්නේ ළමයි සෑම වාණිජ බැංකුවක්ම මේ බැංකු පාඩිය වලට ටච් වෙනවා. සෑම වාණිජ බැංකුවක්ම මහ බැංකුව ඇතුලේ සෑම වාණිජ බැංකුවක්ම මහ බැංකුව ඇතුලේ ඒ වාණිජ බැංකුව නමින් ජංගම ගිණුමක් පවත්වාගෙන යනවා. සෑම වාණිජ බැංකුවක්ම මහ බැංකුව ඇතුලේ වාණිජ බැංකුව නමින් ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව ආදී නමින් ජංගම ගිණුමක් පවත්වාගෙන කරන්ට් account එක. ඒ ජංගම ගිණුමේ අවම සල්ලි ප්‍රමාණය තැන්පත් කරන්න ඕනේ. ඒක අකණ්ඩව තියෙන්නත් ඕනේ. අවම සල්ලි ප්‍රමාණය. කොහොමද එන්නේ? වාණිජ බැංකු සතුව දෛනිකව තියෙන මුළු තැන්පතු ධාරිතාවය. වාණිජ බැංකු සතු දෛනික මුළු තැන්පතු ධාරිතාවය. අනුව මහ බැංකුව කලින් කලට නියම කරන ප්‍රතිශතයක් මත අවම සල්ලි ප්‍රමාණයක් මුදලින්ම ඒ ගිණුමේ තැන්පත් කරන්න ඕනේ. තේරුණාද? දැන් නිදසුනක් ලෙස දැනට මහ බැංකුව තීරණය කළා තියෙනවා 8.5 අවම සංචිත අවශ්‍යතාවය. ඒ කියන්නේ අද වෙද්දි වාණිජ බැංකුවක් සතුව ලක්ෂ 100ක් තියෙනවා නම් 8.5 කියන්නේ ලක්ෂ 8මාරක් මහ බැංකුවේ තියෙන ඒ තමාගේ වාණිජ බැංකුව ගිණුමට කියලා තැන්පත් කරනවා. ඕක තමයි අවම සංචිත අවශ්‍යතාවය කියන්නේ. හරිම සරලයි. මෙන්න මේ සංචිත අනුපාත මේ අවම සංචිත අනුපාතය හෙවත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මහ බැංකුවේ දිනපතා වෙනස් වෙන්නේ නැහැ. කාලෙන් කාලට වෙනස් වෙන්නේ. කාලීනව අඩු වැඩි කරනවා. දැන් අපි හිතමු මේ වගේ මහ බැංකුව තුල තියෙනවා ලංකා බැංකුව නමින් ගිණුමක්. එමෙ තන්නකෝ මහ බැංකුව තුල තියෙනවා ලංකා බැංකුව නමින් ගිණුමක්. එතකොට ලංකා බැංකුව සතුව අද වන විට රුපියල් ලක්ෂයක්. රුපියල් ලක්ෂයක නැත්නම් කෝටි කේසෙ රුපියල් කෝටි ලක්ෂයක තැන්පත් මුදල් තියෙනවා. ඉතිරි කිරීමේ තැන්පතු, ජංගම තැන්පතු, ස්ථාවර මූලික තැන්පත් තුනයිනේ. ඔය වර්ග තුනේම සමස්ත මුදල් තියෙනවා මිනිස්සු තැන්පත් කරලා රුපියල් කෝටි ලක්ෂයක්. මේ කියන්නේ සියලුම ශාඛාවල. දන්නවනේ ලංකාවට ලංකා බැංකුව කීයක් තියෙන එකයි. සෙලාන් බැංකුව එකයි. ශාඛා පද්ධතිය එකම. තේරෙනවනේ? සමස්ත ශාඛා ඇතුළු ලංකා බැංකුවේ මුළු තැන්පතු ධාරිතාව රුපියල් කෝටි ලක්ෂයක්. අවම සංචිත අනුපාතය හෙවත් විචල්්‍ය සංචිත අනුපාතය 8.5 කියන්නේ අනිවාර්යයෙන්ම මොකද කෝටි 850ක් කෝටි 850ක් මෙන්න මේ ලංකා බැංකුවේ ගිණුමේ තැන්පත් කරන්න. සල්ලි වලින් මුදලින්. ඕක තමයි අවම සංචිත අවශ්‍යතාවය කියන්නේ. මෙන්න මේ අනුපාතය මහ බැංකුවට කලින් කලට අඩු වැඩි කරන්න පුළුවන්. අපි හිතමු මේක 10% කරොත් මොකද වෙන්නේ? 10% දක්වා වැඩි කරොත් තවත් 150ක් මෙතන ගෑනලා දාන්න වෙනවා. තවත් 150ක් ගෑනලා දාන්න වෙනවා. දානවා කියන්නේ මොකද වෙන්නේ? දානවා කියන්නේ ලංකා බැංකුව සතුව තිබිච්ච සල්ලි ප්‍රමාණය තවත් අඩු වෙනවා. ලංකා බැංකුවට ණය දීමේ හැකියාව අඩු වෙනවා. ණය දීමේ හැකියාව අඩු වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ අතට එන මුදල් ප්‍රමාණය මුදල් තොගේ අඩු වෙලා මුදල් සැපයුම පහළ යනවා සංකෝචනය වෙනවා. මේ 10% අපි තුමු 5% අඩු කරනවා කියලා. මහා බැංකුව 5% අඩු කරොත් දැන් මෙතන තියෙනවානේ 1000ක් එහෙනම් 500ක් වැඩි. එහෙනම් 500ක් පුළුවන් ආපසු ගන්න ලංකා බැංකුව. 500ක් ආපසු ලංකා බැංකුවට ඉවත් කරගන්න පුළුවන්. එහෙනම් ලංකා බැංකුවට පුළුවන් ඒ කෝටි 500 ණය සපයන්න. අන්න මුදල් සැපයුම වැඩි වෙනවා. එහෙනම් අවම සංචිත අනුපාතය ඉහළ දාන්න වාණිජ බැංකුව වල සල්ලි අඩු වෙලා මහ බැංකුවට සංකේන්ද්‍රණය වෙනවා. මේ අනුපාතය පහළ දැම්මොත් මහ බැංකුවේ තමන්ගේ ගිණුමෙන් තව සල්ලි ප්‍රමාණයක් වාණිජ බැංකුවලට අරගෙන මහජනයාට ණය මුදල් හරින්න පුළුවන්. තේරුණානේ? අන්නේ මේ තත්ත්වයක් යටතේ අවම සංචිත අනුපාතය අඩු කිරීමෙන් මේ අනුපාතය
අඩු කිරීමෙන් මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. මේ අනුපාතය වැඩි කිරීමෙන් මුදල් සැපයුම සංකෝචනය වෙනවා. අන්න ඒක තේරුම් ගන්න ඕන. ඕක තමයි අවම සංචිත අනුපාත නැත්නම් අවශ්‍යතා පැනවීම නැත්නම් වෙනස් කිරීම කියන්නේ ඕකටයි. තේරෙනවනේ? එතකොට වාණිජ්‍ය බැංකුවල පවතින තැන්පතු වලට අදාළව මහ බැංකුව පවත්වාගෙන යන මහ බැංකුව පවත්වාගෙන යා යුතු තැන්පතු ප්‍රමාණය ව්‍යවස්ථාපිත සංචිත ලෙස හැඳින්වේ. අවම සංචිත අවශ්‍යතා අඩු කළ විට මුදල් සැපයුම හෙළයයි. අවම සංචිත අවශ්‍යතා වැඩි කිරීම තුළින් මුදල් සැපයුම පහළයයි. ඔක තමයි අවසාන ප්‍රතිඵලය වෙන්නේ. ඊළඟට අපි බලමු තුන්වෙනි මූල්‍ය පාලන උපකරණය තමයි වට්ටම් අනුපාත වෙනස් කිරීම. ඩිස්කවුන්ට් රේට්. වට්ටම් අනුපාත කියන්නේ මොකක්ද? මහ බැංකුව නිකුත් කළ සුරකුම්පත් මිලදීගත් පාර්ශව. මහ බැංකුව නිකුත් කළ සුරකුම්පත් මිලදීගත් පාර්ශව ඒවා කල්පිරීමට පෙර වාණිජ්‍ය බැංකුවට ඉදිරිපත් කර වට්ටම් කර ගැනීමේදී අය කරන වට්ටම් අනුපාතිකය වෙනස් කිරීම මගින්ද ආර්ථිකයේ මුදල් සැපයුම් පාලනය කළ හැකි වේ. දැන් මහ බැංකුව සුරකුම්පත් නිකුත් කරනවා කියලා අපි තේරුම් ගත්තානේ. භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බෙදුම් කර, රුපියල් සුරකුම්පත්. මේවා සදාකාලික නෑනේ, කල්පිරනවානේ. ආපහු මිනිසුන් ලැබෙනවා. ආපසු ගෙවන්න ඕන රජේ. එහෙනම් මෙන්න මේ සුරකුම්පත් ඒවා කල්පිරෙන්න පෙර ද්‍රවශීලතා ගැටලු, මූල්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. කාටද? වාණිජ්‍ය බැංකුව වලටයි ප්‍රාථමික මුදලුන්ටයි. එහෙනම් ඒවා ඒගොල්ලෝ වාණිජ්‍ය බැංකුවලට දීලා වට්ටම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සුරකුම්පත් වට්ටම් කරනවා කියන්නේ කිසියම් ප්‍රතිශතයක් අඩු මුදල් කරගන්න පුළුවන්. තේරෙනවද? කිසියම් ප්‍රතිශතයක් අඩුවෙන් මුදල් කරගන්න පුළුවන්. දැන් මූල්‍ය දුෂ්කරතා තියෙනකොට කල්පිරෙන්න පෙර වාණිජ්‍ය බැංකුව වලට යොමු කරලා පුළුවන් යම් ප්‍රතිශතයක් අඩුවෙන් මුදල් ලබා ගන්න. දැන් මූල්‍ය ගැටලුව තියෙනවා නම් කල්පිරණකම් බලන් ඉන්න බෑ. තේරෙනවද? මේ වට්ටම් කරලා ගන්න එක ලාභයි. අන්නේ වට්ටම් කිරීමේදී අය කරන වට්ටම් අනුපාතය ප්‍රතිශතය තමයි මේක අදහස් කරන්නේ. මේ වට්ටම් අනුපාත වෙනස් කිරීම ගිනුත් මුදල් සැපුම් හසුරවන්න පුළුවන්. නිකන් හිතන්න මේ වට්ටම් අනුපාතය ඉතා ඉහළයි කියලා. නෑ 10% කියලා හිතන්නකෝ. 10% කියන්නේ දැන් සුරකුම්පත් මිලදී ගත්ත පාර්ශවයේ සතුව රුපියල් ලක්ෂයක නැත්නම් කෝටියක සුරකුම්පත් හිමිකමක් තියෙනවා නම් දැන් කල්පිරෙන් තව අවුරුද්දක් තියෙනවා. අවුරුද්දක් බලන් ඉන්න බෑ. 10% ගානේ වට්ටම් කරගන්න කියලා හිතන්න. වට්ටම් කරගත්තම මොකද වෙන්නේ? කෝටි කියන්නේ ලක්ෂ 90යි හම්බෙන්නේ. ලක්ෂ 10 බ්ලාස්ට්. හිතන්න ඕක මේ වට්ටම් අනුපාතය 15 කරා කියලා. 15 කරොත් එහෙම කෝටියෙන් හම්බෙන්නේ 85යි. තවත් පාඩු. 20 කරා කියන්නකෝ. 80යි 20ක්ම පාඩු. අන්න එතකොට වට්ටම් කිරීම සීමා වෙනවා. වට්ටම් කිරීම සීමා වෙනවා කියන්නේ ඒගොල්ලන්ට මුදල් ලැබෙන්නේ නැහැ. මුදල් සැපුම අඩු වෙනවා. වට්ටම් අනුපාතය 5 කරයි කියන්නකෝ. එහෙනම් කෝටියෙන් ලක්ෂ 95ක්ම හම්බ වෙනවා. 5යි නැති වෙන්නේ. අන්න එතකොට ඒක අඩු වෙන්නේ. පෙළබෙනවා වැඩි වැඩියෙන් වට්ටම් කරන්න. මොකද වෙන්නේ? මුදල් සැපුම ඉහළ යනවා. එහෙනම් වට්ටම් අනුපාතය 15 දානවා කියන්නේ මුදල් සැපුම ඉහළ යනවා. වට්ටම් අනුපාතය ඉහළ දානවා කියන්නේ මුදල් සැපුම පහළ යනවා. දැන් ඒකත් මූල්‍ය පාලන උපකරණයක් වශයෙන් පාවිච්චි කරනවා. ඊළඟට 4 වෙනි එක ප්‍රතිපත්තිමය පොලි අනුපාත වෙනස් කිරීම. ප්‍රතිපත්තිමය පොලි අනුපාත වෙනස් කිරීම. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේදී මහ බැංකුව අනුගමනය කරන පොලි අනුපාතයන් තමයි මේක අදහස් කරන්නේ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව ක්‍රියාවට නංවන පොලි අනුපාත කීපයක්ම තියෙනවා. උදාහරණ එකක් තමයි බැංකු පොලි අනුපාතය. බැංකු පොලි අනුපාතය මේකටම කියන තව නමක් තමයි නිත්‍ය පහසුකම් අනුපාතය. බැංකු පොලි අනුපාතය තව නමක් තමයි නිත්‍ය පහසුකම් අනුපාතය. ස්ටෑන්ඩින් ෆැසිලිටි රේට්. ස්ටෑන්ඩින් ෆැසිලිටි රේට්. මොකද මේ කියන්නේ? මේ බැංකු පොලි අනුපාතය නිතර කතා බහකට ලක් වෙනවනේ. මොකද රටේ බැංකු පොලි අනුපාතය තමයි සමස්ත බැංකු වල පොලි අනුපාතය වෙන්නේ. මෙතන මේ කියන්නේ ද්‍රවශීලතා ගැටලු ඇති වාණිජ්‍ය බැංකු වෙත මහ බැංකුව අවසාන ණය දෙන්නා ලෙස ණය දීමේදී අය කරන පොලි අනුපාතය.
මොකද මේ බැංකු පොලිය කියන්නේ යම් යම් මූල්‍ය ගැටලු ද්‍රවශීලතා ගැටලු මතුවෙනවා වාණිජ්‍ය බැංකු වලට. ඒ වාණිජ්‍ය බැංකු වල බැංකුකරුවා වෙන්නේ මහ බැංකුවනේ. බැංකු වල බැංකුකරුවා වෙන්නේ මහ බැංකුව. දැන් අපි වාණිජ්‍ය බැංකුත් එක්ක ගනුදෙනු කරනවා. වාණිජ්‍ය බැංකුව ගනුදෙනු කරන්නේ මහ බැංකුව. මහ බැංකුවට ඉහළින් බැංකුවක් නැහැ. ඕනම රටක টොප් ලෙවල් එකේ බැංක එක තමයි මහ බැංකුව. ඉන් ඔබට බැංකුවක් නැහැ. එමනම් වාණිජ්‍ය බැංකුව වලට අවසාන ණය දෙන්නා ලෙස මහ බැංකුව ණය සපයනවා. ඒ ණය සපයද්දී මහ බැංකුව අය කරන පොලියක්. ඒක තමයි මෙන් අදහස් කරන්නේ. ඒක තමයි මෙන් අදහස් කරන්නේ. තේරුණානේ? මෙම අනුපාතය ඉහළ දැමූ විට මුදල් සැපයුම අඩු වන අතර අනුපාතය පහළ දැමූ විට මුදල් සැපයුම ඉහළ යනවා. මේ අනුපාතය ඉහළ දැමූ විට මුදල් සැපයුම අඩු වෙන්නේ කොහොමද? දැන් වාණිජ්‍ය බැංකුව වලට ණය දීමේදී අය කරන පොලි අනුපාතය නෙමෙයි. මේ අනුපාතය ඉහළ දැම්මොත් වෙන්නේ වැඩි පොලියක් යටතේ වාණිජ්‍ය බැංකුවල ණය ගැනීම අවාසිදායකයි. බැංකුවල පිරිවැය ඉහළ යනවා. ඒ නිසා ණය ගන්න නැහැ. මොකද මුදල් සැපයුම අඩු වෙනවා. නමුත් මේ අනුපාතයේ පහළ දැම්මොත් අඩු පොලියක් යටතේ ණය ගැනීමේ හැකියාව බැංකුවල ලැබෙනවා. එහෙනම් බැංකුව වැඩියෙන් මහ බැංකුවෙන් ණය ගන්නවා. අරගත්තම බැංකුව වලට මහජනයාට ණය දීමේ හැකියාව වැඩි වෙනවා. මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. පෙරඳ මේව දරුවේ කටපාඩම් නම් කරන්න බෑ. ගාතාවක් පාඩම් කරනවා වගේ කිසියම් සූත්‍රයක මේක කටපාඩම් කරන්න බෑ. තමන් විනිවිද භාවයෙන්ම මේක දකින්න ඕනේ. විනිවිද භාවයෙන්ම මේ කන්සෙප්ට් එකේ මේ සංකල්පයේ අර්ථය ඔබ අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. තේරුණානේ? බැංකු ක්‍රමයට මහ බැංකුව තමයි අවසාන ණය දෙන්නේ. ඒ අවසාන ණය දීමේදී මහ බැංකුව අය කරන පොලිය. ඒ පොලිය වැඩි කරන්න අන්න බැංකු මහ බැංකුවේ ණය ගැනීම අඩු කරනවා. අඩු කරාම බැංකුව වෙත ගලා එන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් ඒ වාණිජ්‍ය බැංකුව වලට ණය දීමේ හැකියාව අඩු වෙනවා. එහෙනම් මිනිස්සු අතරට එන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මුදල් සැපයුම සංකෝචනය වෙනවා. මේ පොලි අනුපාතයේ පහළ දැමුවොත් බැංකුව වලට ලොකු පිරිවැයක් නැහැ. සාපේක්ෂව අඩු පිරිවැයක් යටතේ ණය ගන්න පුළුවන්. වැඩිපුර ණය ගන්නවා. බැංකුව වලට පුළුවන්කම ලැබෙනවා මහජනයාටත් ණය වැඩිපුර දෙන්න. අන්න මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. ඒ වගේ මහ බැංකුවට මුදල් සැපයුම අඩු කරන්න ඕන නම් මේ පොලි අනුපාතය වැඩි කරන්න ඕන. මුදල් සැපයුම වැඩි කරන්න ඕන නම් මේ පොලි අනුපාතේ පහළ දාන්න ඕන. තේරුණානේ? ඒකක්. දෙවෙනි එක තමයි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය. මේකටම කියනවා දෛනික ණය ගැනීම අනුපාතය කියලා. දෛනික ණය ගැනීම අනුපාතය. SDFR, Standing Deposit Facility Rate. Standing Deposit Facility Rate. මේ කියන්නේ වාණිජ්‍ය බැංකු සහ ප්‍රාථමික වෙළෙන්දන් ඔවුන්ගේ අතිරික්ත අරමුදල් මහ බැංකුව නිකුත් කරන රජයේ සුරකුම්පත්වල ආයෝජනය කිරීමේදී ගෙවුම් ලබන පොලි අනුපාතය. දැන් අපි පැහැදිලි කරගත්ත ඉස්සෙල්ලා භාණ්ඩාගාරයේ සල්ලි හිඟ වෙනකොට මහජනයාගෙන් ණය ගන්න අරමුදල් ගන්න රජයේ සුරකුම්පත් ඉෂු කරනවා කවුද? මහා භාණ්ඩාගාරය. නිකුත් කළාට ඇත්තම ඒ සුරකුම්පත් අලෙවි කරන්නේ කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. තේරුණානේ? අලෙවි කරද්දී මහ ජනතාවට නෙවෙයි මුලින්ම අලෙවි කරන්නේ. මාර ඒක ලියලා පෙන්නන බෝඩ් එකේ මහ බැංකුව මුලින්ම අලෙවි කරන්නේ වාණිජ්‍ය බැංකුව සහ ප්‍රාථමික වෙළඳුන්ටයි. තේරුණාද? වාණිජ්‍ය බැංකුව සහ එහෙනම් මහ බැංකුව රජයේ වෙනුවෙන් මහ බැංකුව භාණ්ඩාගාරය වෙනුවෙන් රජයේ සුරකුම්පත් නිකුත් කිරීමේදී වාණිජ්‍ය බැංකුව සහ ප්‍රාථමික වෙළෙන්දෝ තමන්ගේ අතිරික්ත මුදල් භාවිතා කරලා ඒ සුරකුම්පත් මිලදී ගන්නවා. නැත්නම් ඒ සුරකුම්පත් වල ආයෝජනය කරනවා. කරාම මහ බැංකුව ගෙවන්න ඕන පොලියක්. ඒ ගෙවන පොලිය තමයි නිත්‍ය තන්පතු පහසුකම් අනුපාතය කියන්නේ. ඇයි ඒකට දෛනික ණය ගැනීම අනුපාතය කියන්නේ? ඇයි දෛනික ණය ගැනීම කියන්නේ? දෛනික ණය ගැනීම වල මේක වෙන්නේ. දැන් භාණ්ඩාගාරයේ වෙනුවෙන් මහ බැංකුව රාජ්‍ය සුරකුම්පත් විකුණනවා. වාණිජ්‍ය බැංකුව සහ ප්‍රාථමික වෙළඳ වෙත. ඒගොල්ලන්ගේ තියෙන අතිරික්ත මුදල් වලින් ඒව මිලදී ගන්නවා. මිලදී ගන්නවා කියන්නේ ඒගොල්ලෝ ණය සපයනවා, ආයෝජනය කරනවා. තේරුණානේ? එහෙනම් මොකද්ද වෙන්නේ? රජයේ සුරකුම්පත් විකුණලා දිනපතා රජයට අවශ්‍ය අරමුදල් රැස් කරගෙන නැත්නම් ණය ගැනීමක් මේ කරන්නේ. දිනපතා ණය ගැනීම කරන්නේ. දෛනික ණය ගැනීම. සුරකුම්පත් විකුණනවා කියන්නේ මහ බැංකුව රජයට අවශ්‍ය ණය මහජනයාගෙන් ගන්නවා. හරිද?
දිනපතා ගන්න අන්න ඒක තමයි කියන්නේ දෛනික ණය ගැනීම අනුපාතය කියන්නේ ඒ නිසා. ඒවත් තියෙන අර්ථයක් ඒ දාන විදි ආට් එකක් තියෙන ආට් එක දකින්න. ඒ ආට් එක දකින්නෝ කියන ඔබට විශේෂ වදිනවා. කන්සෙප්ට් එක තේරෙන්න හොඳට. ඊළඟට නිත්‍ය ණය පහසුකම් අනුපාතය. නිත්‍ය ණය පහසුකම් අනුපාතය අනිත් නම තමයි දෛනික ණය දීමේ අනුපාතය. දෛනික ණය දීමේ අනුපාතය. ඒ කියන්නේ වාණිජ බැංකු ස්ටෑන්ඩින් ලෙන්ඩින් ෆැසිලිටි රේට්. අරක ස්ටෑන්ඩින් ඩිපොසිට් ෆැසිලිටි මේක ස්ටෑන්ඩින් ලෙන්ඩින් ණය දීම. වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළඳුන් තමන් සතු රජයේ සුරකුම්පත් කල්පිරීමට පෙර ඇපයට තබා මහ බැංකුවෙන් අරමුදල් ලබා ගැනීමේදී අය කරන පුළුවන් අනුපාතයයි. මෙම අනුපාතය ඉහළ දැමූ විට මුදල් සැපයුම අඩු වන අතර මෙම අනුපාතය පහළ දැමූ විට මුදල් සැපයුම ඉහළයි. මේ කියන්නේ වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙන්දෝ ළඟ දැන් රජයේ සුරකුම්පත් තියෙනවා. වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙන්දෝ ළඟ රජයේ සුරකුම්පත් තියෙනවා. පැහැදිලිනේ? මේ සුරකුම්පත් කල්පිරෙන්න තව කාලයක් තියෙනවා. තව අවුරුද්දක් දෙකක් තුනක් තියෙනවා කියලා හිතන්න. එතෙක් ඉන්න බෑ. දැන් මේගොල්ලන්ට ද්‍රවශීලතා ගැටු මතුවෙලා. මූල්‍ය ඌනතා මතුවෙලා තියෙනවා. එහෙනම් මේගොල්ලෝ කරන්නේ මොකද්ද? මහ බැංකුවෙන් ණය ඉල්ලනවා. මහ බැංකුවෙන් ණය ඉල්ලන්නේ කොහොමද? ඒ රජ මේගොල්ලෝ සතු සුරකුම්පත් වල අයිතිය මොකද කරන්නේ? මහ බැංකුවට පවරනවා. ඇපේට තියෙනවා. ඇපේට තියලා ණය ගන්නවා. තේරුණානේ? දැන් ලංකා බැංකුව හිතන්නකො ලංකා බැංකුව ළඟ තියෙනවා කෝටි 50ක සුරකුම්පත් හිමිකම. රජෙට තිබුණ අය. ඒ හිමිකම මහ බැංකුවට පවරනවා. ඇපේට තියෙනවා. තියලා මහ බැංකුවට ණයක් ගන්නවා. ණය ගෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? අර සුරකුම්පත් කල්පිරෙද්දී ලංකා බැංකුවට ගෙවිය යුතු මුදලින් මහ බැංකුව ණය කපා ගන්නවා. එච්චරයි. අන්න එහෙනම් දැන් ඒක තේරෙනවද? එහෙම ණය දෙනකොට මහ බැංකුව අය කරන පොලියක්. ඒක තමයි මම අදහස් කරන්නේ. වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළඳුන් ඒගොල්ලන් සතු රජයේ සුරකුම්පත් කල්පිරෙන්න පෙර මහ බැංකුවට ඇපේට තියෙනවා. මහ බැංකුවට ඇපේට තියලා ණය ගන්නවා අර මුදල් ගන්නවා. ඒ ණය ගන්නකොට අය කරන පොලියක්. මේ පොලිය අනුපාතය ඉහළ දානවා කියන්නේ මොකද්ද? ඉහළ දානකොට වෙන්නේ ඉහළ පොලියක් යටතේ Taman සතු සුරකුම්පත් ඇපේට තියලා ණය ගන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මහ බැංකුවේ ණය ගැනීම අඩු කරනවා එන මුදල් සැපයුම පහළ යනවා. නමුත් මේ අනුපාතය පහළ දැම්මොත් අන්න අඩු පොලියක් යටතේ ණය ගන්න පුළුවන් නිසා වැඩි වැඩියෙන් ණය මිලදී ගන්නවා. ඒ නිසා මුදල් සැපයුම ප්‍රසාරණය වෙනවා. තේරෙනවනේ? ඊළඟට පස්වෙනි මූල්‍ය පාලන උපකරණය තමයි ණය සීමා පැනවීම. ණය සීමා පැනවීම. මේ කියන්නේ බැංකු ක්‍රමයේ ආර්ථිකයට සපයන ණය ප්‍රමාණය අඩු කිරීමට ක්‍රියා කිරීමයි. මේ දෙආකාරයෙන් සිදු වෙනවා. තේරෙනවද? බැංකු ක්‍රමය ආර්ථිකයට සපයන නැත්නම් උදාහරණ ණය ප්‍රමාණය අඩු කිරීමට ක්‍රියා කිරීම තමයි ණය සීමා පැනවීම කියන්නේ. ඒක මහ බැංකුවේ මැදිහත් වීමෙන් තමයි සීමා පනවන්නේ. මහ බැංකුව සීමා පැනෙව්වම බැංකු ක්‍රමයට සිදු වෙනවා ඒ සීමා බන්ධන වලට යටත්ව ණය අඩුවීම උදාහරණයි. මූලික ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම. quantitative loan restrictions. quantitative loan restriction. ප්‍රමාණාත්මක ණය සීමා පැනවීම. මේ කියන්නේ රජයේ රටේ සමස්ත මුදල් සැපයුමට බලපෑමක් වන ලෙස බැංකු මුදාහර ණය ප්‍රමාණය අඩු වැඩි කරමින් සමස්ත ආර්ථිකයට ගලා එන ණය ප්‍රමාණය පාලනය කිරීම ප්‍රමාණාත්මක ණය පාලන ලෙස හැඳින්වේ. මේක වැදගත්ම දේ තමයි සමස්ත ආර්ථිකයට ගලා එන සමස්ත ආර්ථිකයට ගලා එන ණය ප්‍රමාණය පාලනය කිරීමක් වෙනවා. තේරුණාද? ප්‍රමාණාත්මක ණය සීමා. ප්‍රමාණාත්මක වශයෙන් බැංකු ක්‍රමය තුළින් සමස්ත ආර්ථිකයේ සෑම අංශයකටම ගලා යන මුළු මුදල් තොගය මුළු ණය තොගය අඩු කිරීමක් තමයි මේකෙන් වෙන්නේ. උදාහරණයක් වශයෙන් වාණිජ බැංකු සපයන ණය සඳහා උපරිම පරිණත කාලයක් නියම කිරීම. ලංකාවේ වාණිජ බැංකු 26යි. ඒ සමස්ත වාණිජ බැංකු විසින් සපයන ණයවලට උපරිම පරිණත කාලයක් පනවනවා. මොකද්ද මේ පරිණත කාලය කියන්නේ? මැචුරිටි පීරියඩ් කියන්නේ මොකද්ද? ණය කල්පිරණ කාලය. දැන් කිසියම් ණය මුදලක් අපි දු රුපියල් ලක්ෂ 12ක් හිතන්නකෝ. රුපියල් ලක්ෂ 12ක ණයක් මුදා හැරලා බැංකුව නියම කළොත් සමාන වාරික වලින් මාස්පතා ගෙවන්න කියලා. මාස්පතා මේ ණය පියවන්න කියලා
අපි පොලිය පොඩ්ඩක් අමතක කරන්නකෝ. පොලියක් ගැන හිතන්න නැතුව ඉන්නකෝ. පොලිය අමතක කරොත් ලක්ෂ 12 මාසපතා ගෙවන්නකොත් මාසෙකට ලක්ෂයක් ගෙවන්න එපා. මාසෙකට ලක්ෂයක් ගෙවන්න ඕන. එතකොට මේ ණයගත්ත පුද්ගලයාගේ මාසික ආදායම 1,30,000ක් කියන්නකෝ. 1,30,000 ලක්ෂයක්ම ණය වාරිකය ගිව්වම 30,000 ජීවත් වෙන්න බෑ. 30,000කින් ජීවත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. තේරුණානේ? එතකොට වෙන්නේ මොකද්ද? මෙයාට මේ ණය වාරිකය දරන්න බැරිකම නිසා මෙයා ණය ගැනීම නතර කරනවා. මෙයාට මේ ණය සීමාව දරන්න බැරි නිසා මෙයා තීරණය කරන ණය නොගෙන ඉන්න. තේරෙනවද? එතකොට මොකද වෙන්නේ? අන්න මුදල් සෙවීම සංකෝචනය වෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ ආර්ථිකයේ විවිධ අංශවල කෘෂිකාර්ම ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. තේරෙනවද? මූල්‍ය ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්, කර්මාන්ත ශ්‍රේෂ්ඨේ, සේවා ශ්‍රේෂ්ඨේ, වෙළඳ ශ්‍රේෂ්ඨේ ඕනම ශ්‍රේෂ්ඨයක අය මේ අර්ථ ණය ගන්න නැහැ. එහෙනම් පොදුවේ ඒ කියන්නේ ભેදයක් නැතුව වර්ග නොකර සමස්ත ආර්ථිකයට ගලා යන ණය ප්‍රමාණයකින් අඩු කරනවා. අනික අලුතෙන් නිකුත් කරන ණය සඳහා උපරිම සීමා පැනවීම හෝ ණය නිකුත් කිරීම නතර කිරීම. ඒ තව එකක්. අලුත් ණය යෝජනා ක්‍රම තියෙනවනේ. එක්කෝ ඒ ණය නවත්තනවා කියලා. ඒ ණය නතර කරා කියන්නේ ආර්ථිකයේ කුමන අංශය කරවත් ඒ ණය යන්නේ නැහැ. එන ආර්ථික ඕනම අංශයකට යන ණය සීමා වෙලා මුදල් සෙවීම සංකෝචනය වෙනවා. ප්‍රමාණාත්මක වශයෙන්. එහෙම නැත්නම් ඒ අලුත් ණය නිකුත් කිරීම සීමා කරනවා. නැත්නම් ඒ අලුත් ණය වලට උපරිම සීමා පනවනවා. අපි තුමු අලුත් ණයකින් ඉල්ලන ප්‍රමාණයෙන් 50% නිකුත් කරන්න. භාගයක් දෙන්න එපා. නැත්නම් 75 25ක් කපන්න. හරිනේ. ඒත් මොකද වෙන්නේ? ભેදයක් නැතුව ආර්ථික ඕනම අංශයකට එන ඉල්ලුවොත් එහෙනම් අර උපරිම සීමාවෙන් එහා දෙන්නේ නැහැ. එහෙනම් යම් කොටසක් අහිමි වෙලා යනවා. එහෙනම් සමස්ත ආර්ථිකයට ගලාගෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට බැංකු ණය දීමේදී අය කරන පොලි අනුපාත හිල් දැමීම. බැංකු ණය දීමේදී අය කරන පොලි අනුපාත වැඩි කරනවා. දැන් බැංකු වලින් මහ ජනතාව ණය ගන්න. එහෙනම් ඒ ණය වලට අය කරන පොලි වැඩි කරනවා. වැඩි කරන් පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු බැංකු වල ණය ගැනීම අඩු කරනවා. මුදල් සැපයුම මොකද වෙන්නේ? සීමා වෙනවා. මිනිස්සු බැංකුවේ තින් ගන්න ණය අඩු කරනවා කියන්නේ මුදල් සැපයුම සංකෝචනය වෙනවා. තේරෙනවද? ඊළඟට ගුණාත්මක නැත්නම් වර්ණාත්මක ණය සීමා පැනවීම. qualitative loan restrictions. ගුණාත්මක ණය සීමා නැත්නම් වර්ණාත්මක ණය සීමා පැනවීම. ආර්ථිකයට ණය ගලා යන දිශාවන් පාලනය කරන වැදගත්ම දේ ගලා යන දිශාවන්. ණය ගලා යන දිශාවන් පාලනය කිරීමක් මේකේ වෙන්නේ. ආර්ථිකයට ණය ගලා යන දිශාවන් පාලනය කිරීමයි. නැතහොත් ආර්ථිකයේ අත්‍යවශ්‍ය අංශ වෙත ණය ගලා යාම දිරිමත් කිරීමත් අධෛර්යමත් කළ යුතු අංශ කෙරෙහි ණය ගලා යාම සීමා කිරීමත් අරමුණු කොටගෙන ක්‍රියාත්මක වන ණය සීමා ක්‍රමයේ ගුණාත්මක ණය පාලනයයි. අර වගේ ප්‍රමාණාත්මක නැහැ. ඉස්සෙල්ලකේදී සමස්ත ආර්ථික ඕනම පුද්ගලයෙකුට ඕනම අංශයකට යන ණය පොදුවේ අඩු වෙන්න පුළුවන්. මේක එහෙම නෙවෙයි. ආර්ථිකයේ දිරිමත් කළ යුතු ශ්‍රේෂ්ඨ වල ණය නම් ඒ ණය ඒ වැඩියෙන් ඒ ශ්‍රේෂ්ඨ යන්න පාර විවෘත කරනවා. අධෛර්යමත් කළ යුතු ශ්‍රේෂ්ඨයකට ඉල්ලන ණයක් නම් ඒ ණය මුදහැරීම මොකද කරන්නේ? මුදහැරීම සීමා කරනවා. තේරෙනවද? දිරිමත් කළ යුතු අංශ වලට වැඩිපුර ණය ගලා යන සලස්වනවා. අධෛර්යමත් කළ යුතු අංශ වලට ණය ගලා යාම සීමා කරනවා. ඒකයි මේ කිව්වේ ආර්ථිකය එතකොට සමස්ත මුදල් සැපයුම නෙවෙයි. සමස්ත අංශෙම නෙවෙයි. සමහර අංශ වලට ණය වැඩිපුර යනවා. සමහර අංශ වලට ණය අඩුවෙන් යනවා. දිරිමත් කළ යුතු අංශයක් නම් අර මුදල් වැඩියෙන් ගලා යන ආකාරයෙන් ණය ව්‍යුහය හදනවා. අධෛර්යමත් කළ යුතු අංශයක් නම් ණය සීමා වන ආකාරයෙන් ණය ව්‍යුහය හදනවා. උදාහරණයක් වශයෙන් ණය ලබා දී යුතු ව්‍යාපාරික ශ්‍රේෂ්ඨවල ප්‍රමුඛතා නිර්දේශ කිරීම. ණය ලබා දී යුතු ව්‍යාපාරික ශ්‍රේෂ්ඨවල ප්‍රමුඛතා නිර්දේශ කිරීම. මේක තේරෙනවද? මේ කියන්නේ මහ බැංකුව හදනවා ලෝන් ප්‍රයොරිටි ලිස්ට් එකක්. ලෝන් ප්‍රයොරිටි ලිස්ට් එකක්. ණය ප්‍රමුඛතා ලේඛනය. ඒ කියන්නේ බැංකුවට චක්‍රලේඛයක් මගින් නිකුත් කරනවා. ණය ඉල්ලුම් කරුවන්ගෙන් පළමුව කර්මාන්ත ණය නිකුත් කරන්න. ඒකලු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ණය නිකුත් කරන්න. දෙවනුව මහා පරිමාණ කර්මාන්ත ණය නිකුත් කරන්න. තුන්වෙනුව බස්රථ මිලදී ගැනීමේ ණය ක්‍රම නිකුත් කරන්න. සිව්වනුව කෘෂි කාර්මික ණය. ඕම ලිස්ට් එකක් හදනවා. එතකොට මොකද වෙන්නේ? දැන් දිරිමත් කළ යුතු අංශ තමයි මුලින්ම දාන්නේ.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නැහැ. එහෙනම් ඒගොල්ලන්ට ණය යනවා අනිවාර්යයෙන්ම යනවා. දෙක මහා පරිමාණ කර්මාන්ත නැහැ. ඔහොම ගිහිල්ලා අපි හිතමු පාරිභෝගික ණය වගේ අන්තිම හරිය තියෙන කියලා හම්බෙන්නේම නැහැ. දැන් බැංකුවලත් ණය දීමේ සීමාවක් තියෙනවානේ. බැංකු මුදල් අච්චු ගහන්නේ නැහනේ. තේරුණාද? ඒ වගේ අනේ ප්‍රමුඛතාවල ඒකදී අදිරිමත් කළ යුතු අංශ උඩට දානවා. එහෙනම් ඒ අංශ වලට අනිවාර්යයෙන්ම ණය යනවා. අධෛර්යමත් කළ යුතු අංශ ලිස්ට් එකේ පල්ලෙහාට දැම්මම නිකම්ම ණය බ්ලොක් වෙනවා. කෘෂි කාර්මික සුළු පරිමාණ කියලා උදාහරණ දැම්මා. දෙක ණයවර ලිපි නිකුත් කිරීමේදී අදාළ වන කාසි ආන්තික වෙනස් කිරීම. කාසි ආන්තික කොයින් මාජින් එක තේරෙයිද මේක? ණයවර ලිපියක් කියන එක අපි විදේශ වෙළඳාම් පාඩමේ කතා කරනවා. දල වශයෙන් මම කියලා දෙන්නම්කෝ. ණයවර ලිපියක් කියන්නේ ඉංග්‍රීසි අපි මේකට කියන letter of credit කියලා LC. LC ඕපන් කරනවා කියලා අහලා තියෙන ඔයගොල්ලෝ ගෙවල් වලදී. ණයවර ලිපියක් කියන්නේ විදේශ සැපයුම්කරුවෙකු වෙත දේශීය ආනයනකරුවෙක් වෙනුවෙන් එයාගේ බැංකුව බහණ්ඩ අපනයනය කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අපනයනය කරන බහණ්ඩවල වටිනාකම ආනයනකරු වෙනුවෙන් Taman ගෙවනවා කියලා බැංකුව පොරොන්දු වෙනවා. පැහැදිලි නෑ නේද? මේ කියන්නේ මම ලංකාවේ ආනයනකරු. මගේ බැංකුව ලංකා බැංකුව කියලා හිතන්න. මගේ ගිණුම් accounts පවත්වන මම ලංකා බැංකුවේ. ඒතකොට ඉන්දියාවේ අපේ තමු විරාට් කෝලි ගෙන් මම බහණ්ඩ තෝගයක් ඉල්ලනවා. මම කියනවා බහණ්ඩ එවන්න මම සල්ලි එවන්නම් කියලා. ඒකට කැමති නෑ යා. මොකද මට අවිශ්වාසයි විරාට් කෝලි සල්ලි නොගෙවයි කියලා. තේරුණාද? ඒ නිසා එයා කියනවා එහෙම නෙවෙයි සල්ලි එවන්න මම බහණ්ඩ ඉක්මනට එවන්නම් කියලා. එයාට අවිශ්වාසයි මම මුදල් නොගෙවයි කියලා. තේරෙනවද කතාව? දෙන්නට අවිශ්වාසයි. මෙන්න මේ විදේශ වෙළඳාමට සම්බන්ධ වන දෙපක්ෂයේ අවිශ්වාසවන්ත භාවය වාණිජ්‍ය බැංකු නැමැති විශ්වාසයේ කුළුණු මත හදපු බැංකු ක්‍රමය තුලින් ගලපනවා. දැන් ලෝකේ වාණිජ්‍ය බැංකු හදලා තියෙන්නේ ශක්තිමත් අත්විවරමක් මතනේ. මොකක්ද මේ ශක්තිමත් අත්විවරම? විශ්වාසය කියන අත්විවරම. වාණිජ්‍ය බැංකු ක්‍රියාත්මක වෙන්නේ විශ්වාසය කියන ෆවුන්ඩේෂන් එක උඩ. ඒතර මම විරාට් කෝලිට කියනවා බඩු එවපන් මං සල්ලි ගෙවන්නම් කියලා. විරාට් කෝලි එක පිළිගන්නේ නැහැ. නමුත් මම වෙනුවෙන් මගේ ලංකා බැංකුව විරාට් කෝලිට දැනුම් දෙනවා බහණ්ඩ අපනයනය කරන්න මෙහෙ ඉන්න ආනයනකරු වෙනුවෙන් අපේ මුදල ගෙවනවා කියලා. විරාට් කෝලි එක පිළිගන්නවා. මොකද ලෝකේ සෑම වාණිජ්‍ය බැංකුවක්ම විශ්වාසයේ කුල්ලු මත ගොඩනැගිච්ච විශ්වාසනීය මූල්‍ය ආයතනයක් වශයෙන් පිළිගන්නවා. එහෙමනම් ආනයනකරුවන මම අපනයනකරුගෙන් සල්ලි නොගෙව බහණ්ඩ ඉල්ලුවට එවන්නේ නැහැ. එයා මම මුදල් ගෙවනකම් එවන්නේ නැහැ. එහෙනම් කවදාකවත් ජාත්‍යන්තර වෙළඳාමක් ඇති වෙන්නේ නැහැ. මේ අවිශ්වාසවන්ත භාවය නිසා මේ අවිශ්වාසවන්ත භාවය යටපත් කරන්නේ වාණිජ්‍ය බැංකු වල විශ්වාසවන්ත භාවය තුලින්. එහෙමනම් ආනයනකරු වෙනුවෙන් එයාගේ බැංකුව විදේශ අපනයනකරුට කියනවා ආනයනකරු ඉල්ලන මෙන්න මේ බහණ්ඩ අපනයනය කරන්න. ඒ අපනයන භාණ්ඩ වලට ඔබට ලැබිය යුතු වටිනාකම උඹට ලැබිය යුතු වටිනාකම ආනයනකරු වෙනුවෙන් අපි ගෙවනවා කියලා බැංකුව පොරොන්දු වෙනවා. ඒක තමයි ණයවර ලිපියක් කියන්නේ. දැන් තේරෙනවනේ? ඒ ණයවර ලිපිය නිකුත් කරගන්නකොට පොඩි ඇඩ්වාන්ස් එකක් හැබැයි ගෙවන්න ඕනේ. දැන් කෝටියක් නම් වටිනාකම කෝටිම ගෙවන්නේ නැහැ. මහ බැංකුව කලින් කලට නියම කරනවා ඒකේ පර්සන්ටේජ් එකක්. 10% කියලා. කෝටියක් නම් ලක්ෂ 10ක් පමණක් බැංකුවට තැන්පත් කරනවා. තැන්පත් කරාම තමයි මම වෙනුවෙන් අර ඉල්ලීම කරන්න ණයවර ලිපිය මගේ. ඒක තමයි කාසියාන්තිකය කියන්නේ. ඒක තමයි කාසියාන්තිකය කියන්නේ. හිතන්න ඔය කාසියාන්තිකේ 10%යි ඉන්නේ. ඕකෙට 20% කරොත් මොකද? මහ බැංකුව හෙට 20% කරොත් එහෙනම් කෝටියක බඩු ආනයන කරන්නෙක් නම් මම හෙටත් හරිද? මම ලක්ෂ 10ක් නේ මම ලක්ෂ 20ක් බැංකුවට තැන්පත් කරනවා අතිකාරම වශයෙන්. කාසියාන්තිකය වශයෙන්. එහෙනම් මම ළඟ තියෙන සල්ලි තව ටිකක් අඩු වෙනවා. ඊයේ ලක්ෂ 10යි දැන් අද ලක්ෂ 20ක් දාන්න ඕන. තේරෙනවද? අන්න මුදල් සැපයුම් සංකෝචනය වෙනවා. ඊළඟට දිරිමත් කළ යුතු අංශයක් නම් දිරිමත් කළ යුතු අංශවලට අවශ්‍ය බහණ්ඩ ආනයනය කිරීමක් නම් කාසියාන්තිකය පහළ දානවා. එතකොට මොකද වෙන්නේ? එහෙනම් කෝටියට අපි 5ක් කියලා එහෙනම් කෝටියෙන් 5 කියලා ලක්ෂ 5යි. අඩු මුදලක් තමයි දාන්න පුළුවන්. අන්න මුදල් සැපයුම් ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයාගේ ඇත්තේ මුදල් වලින් අඩු ප්‍රමාණයක් තමයි කාසියාන්තික වශයෙන් දාන්නේ. තේරෙනවද? අන්න ඒ කාසියාන්තිකය වෙනස් කරනවා. අත්‍යවශ්‍ය අංශයකදී මේ කාසියාන්තිකේ අඩු කරනවා. අනවශ්‍ය අංශයක් නම් කාසියාන්තිකේ වැඩි කරනවා. එතකොට අවශ්‍ය අංශෙට මුදල් ගලාගෙන යනවා. අනවශ්‍ය අංශෙට මුදල් ගලා යාම පාලනය වෙනවා. ඊළඟට ප්‍රතිමූල්‍යන පහසුකම් ලබා දීම හා ඉවත් කිරීම.
ප්‍රතිමූල්‍යන පහසුකම් ලබා දීම ඉවත් කිරීම. තේරෙනවද මේ ප්‍රතිමූල්‍ය පහසුකම් කියන්නේ? රීෆයිනෑන්සින් කියන එක බැංකු පාඩුවේ අපි විස්තරාත්මකව කරනවා. ප්‍රතිමූල්‍යන කියන්නේ දරුවනේ අත්‍යවශ්‍ය දිරිමත් කළ යුතු අංශ වෙත පහසුවෙන් ණය ලබා දීමට හැකිවන පරිදි පහළින් පිහිටි මූල්‍ය ආයතන වෙත ඉහළින් පිහිටි මූල්‍ය ආයතන සහන පොලියක් හා සහන කොන්දේසියරතේ ණය මුදා හැරීම. නැවත අහගෙන කියන එක. දැන් වාණිජ බැංකු කියන්නේ අපි බැංකු පාඩමේ විස්තර කරමු එක ලාභ මූලික කරගත්ත ව්‍යාපාර වර්ගයක්. වාණිජ බැංකු කියන්නේ මේ සේවා සපයන ව්‍යාපාරයකම නෙවෙයි. ලාභ අරමුණු කරනවා සුබ සාධන අරමුණක් නෙවෙයි. ලාභය තනිකර ලාභය. මූලික අරමුණු ලාභය. වාණිජ බැංකු ලාභයේ මූලික කරගත් ව්‍යාපාරයක් නම් එහෙමනම් වාණිජ බැංකු කැමති නැහැ අවදානම් ශ්‍රේෂ්ඨ වලට ණය දෙන්න. ආපසු අය කරගන්න බැරි බොල් ණය අවදානම් ඇති වේක ශ්‍රේෂ්ඨ වලට ණය දෙන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි ඒ ශ්‍රේෂ්ඨය රටේ සංවර්ධනයේදී අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉෂ්ට කරන ශ්‍රේෂ්ඨයක් වෙන්න පුළුවන්. හිතන්න දීවර කර්මාන්තේ අපේ රටේ වටේම තියෙන මුහුදනේ දීවර කර්මාන්තේ මේ වගේ දහස් ගුණකින් වැඩි දියුණු කරලා අපට ලොකු ආර්ථික වර්ධනයක් ගන්න පුළුවන්, ගැම්මක් ගන්න පුළුවන්. ඒතර දීවර කර්ම දැන් තියෙන්නේ දීවර කාර්මිකෝ තවමත් යල්පැන ගිය දීවර යාට්ටා. යල්පැන ගිය තාක්ෂණ මේවලම පාවිච්චි කරන්නේ. එක්ක මත්ස්‍ය සම්පත අවශ්‍ය ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලෝ විවිධ අනතුරුවට ලක් වෙනවා. ඒ නිසා ණය අපසු ලැබෙන්නේ නැහැ. එහෙම කියලා ඒ අවදානම් කියලා දීවර ශ්‍රේෂ්ඨ ණය නොදී බෑ. මොකද ඒක අනිවාර්යයෙන්ම දිනු කළ යුතු. අනිවාර්යයෙන්ම රටට විශාල විනිමයක් ජනනය කළ හැකි ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයක්, කර්මාන්ත ශ්‍රේෂ්ඨයක්. තේරෙනවද කතාව? එහෙනම් බැංකු ක්‍රමේ ණය දෙන්න මැලි. ඇයි බොල් ණය අවදාන වැඩි? නමුත් රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය අංශයක්. ඒ නිසා මහ බැංකුව වාණිජ බැංකුවට දෙනවා ණය. අඩු පොලියක් අඩු කොන්දේසියරතේ දෙන්නේ මොකටද? බැංකුවල පාවිච්චි නෙවෙයි. දීවර කර්මාන්තයේ ණය සපයන. ඒක තමයි ප්‍රතිමූල්‍ය කියන්නේ. දැන් අඩු ආදායම් ලාභී නිවාස ණය. අඩු ආදායම් ලාභීන්ටත් නිවාසයක් එපැයි ඉතින්. ඒ මිනිස්සු ගියාත්මේ කරපු දේවල් අනුව ස්වභාව ධර්මයෙන් ඒ මිනිස්සුන්ට අඩු ආදායම් ලැබෙනකට පත් වුණා කියලා හැමදාම මුඩුක්කු ජීවිතය ගත කරන්න දෙන්න බෑ. රටේ සංවර්ධනයේදී, රටේ නගර අලංකරණයේදී ඒ මුඩුක්කු ඉවත් වෙන්න ඕන. එහෙනම් ඒගොල්ලන්ටත් කිසියම් සහනදායි පොලියක් යටතේ නිවසක් අඩු ගානේ භාගයට හරි හදාගන්න නිවාස ණය ක්‍රමයක් ඇති කරන්න ඕනේ. නමුත් ආපසු අය කර ගැනීම අවදානම එතනක් තියෙනවා. ආදායම අඩුයිනේ. ඒ නිසා මහ බැංකුව බැංකුවලට ණය දෙන අඩු පොලියට ඒ ණය තුලින් අර අඩු ආදායම් ලාභීන් නිවාස ණය දෙන්න. අන්නේ මහ බැංකුව ණය දෙන මහ බැංකුව ඒ බැංකුව වලට ණය මුදා හැරීම තමයි ප්‍රතිමූලනය කියන්නේ. දැන් තේරෙනවද? එහෙනම් ප්‍රතිමූලනය තුලින් මොකද්ද වෙන්නේ? බැංකු ක්‍රමයට ණය දීමේ හැකියාව වැඩි වෙනවා. එහෙනම් ප්‍රතිමූල්‍ය පහසුකම් ලබා දීම කියන්නේ බැංකුවට ණය දීමේ හැකියාව වැඩි කරනවා. වැඩි කිරීමේ මුදල් සැපයුම් ඉහළ යනවා. මේ දීපු ප්‍රතිමූල්‍ය පහසුකම් ඉවත් කරනවා, නවත්තනවා. නැවතුම් මොකද වෙන්නේ? මහ බැංකුවෙන් බැංකුවට සල්ලි එන්නේ නැහැ. එහෙනම් බැංකු විසින් අර අවදානම් අංශ වල ණය දීම නතර කරනවා. ඒ කියන්නේ මුදල් සැපයුම් සංකෝචනය වෙනවා. තේරෙනවද? ඒකෙත් අත්‍යවශ්‍ය අංශයක් නම් ප්‍රතිමූල්‍ය දෙනවා. අනවශ්‍ය අංශයක් නම් ප්‍රතිමූල්‍ය නවත්තනවා. ඒතර අත්‍යවශ්‍ය අංශර ණය යනවා. අනවශ්‍ය අංශර ණය යන්නේ නැහැ. තේරුණාද? ගුණාත්මක ණය සීමාවක් පෙරමී. අනික යහ පෙළඹවීම. moral suasion. යහ පෙළඹවීම. moral suasion. මේ කියන්නේ දරුවනේ ණය ඉල්ලුම් කරුගේ ඉල්ලීම එකවර පිටු දකින්න නැතුව එකවර බැහැර නොකර බැංකුවේ අවශ්‍යතාවයේ අනුව ණය ඉල්ලුම් කරු වෙනත් ණයක් සඳහා පොළඹවා ගැනීම. තේරුණාද කියන එක? ණය ඉල්ලුම් කරුගේ ණය අවශ්‍යතාවය එකවර පිටු දකින්නේ නැහැ. බැංකුවේ අවශ්‍යතාවය තියෙන්නේ එයාලව වෙනත් ණයක් ගන්න. නැත්නම් එයාට වෙනස් ශ්‍රේෂ්ඨයකට ආයෝජනය කරවන්න පොළඹවන්න. එහෙනම් බැංකුව උපායශීලී ලෙස උපක්‍රමිකව එයාගේ ණය ඉල්ලීම වෙනස් කරනවා. මේ කියන්නේ මල නොතලා බඹරු පැණිබොන කතාව. මල නොතලා බඹරු පැණිබොන කතාව. තේරුණාද? දැන් මල තලලා පැණිබුත් මොකද වෙන්නේ? එතනින් වැඩ ඉවරයිනේ. මල තලන්න නැතුව පැණිබුත් හෙටත් බොන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ
අපි උදාහරණයක් හිතන්නකෝ. යම් කෙනෙක් ඉල්ලනවා බැංකුවකින් බමින ණයක්. මොකද්ද බමින ණය කියන්නේ? බස් රථ මිලදී ගැනීම ණය යෝජනා ක්‍රමයට ණයක් ඉල්ලන බස් රථ මිලදී ගන්න. දැන් මේ ඉල්ලීම කරනකොටම බැංකුව දැන් කොහොමද බැංකුවත් එක්ක අපි සංවාදයක් තියෙනවනේ. අන්තර්ජාලයෙන් හරි නැත්නම් මේ 1 to 1 ගිහිල්ලා හරි ඉල්ලද්දිම කියනවා අපෝ දෙන්නම්. එකක් නේ අපි 10ක් අපි බස් රථ 10ක් ගන්න දෙන්නම්. ඔයාලට දෙන්නේ නැති ණය මේ අපි ළඟ නැහැ. ඉතාලම හොඳ අදහස් ඉදින් විස්තර කතා කරලා ඒ නිතරම බැංකුව පෙන්눔 කරන්නේ මෙයාට බස් ලෝන් එක දෙනවා කියලා. හැබැයි දෙන්නේ නැහැ මතක තියාගන්න. දෙන්නේ නැහැ. උපක්‍රමිකව. බැංකුව අන්තිමට කියන රයිට් අපි දෙන්නම් අපි අපෝ සති දෙක අපෝ එච්චර ගන්න යන්නේ නැහැ. සති දෙකකින් දෙන්නම් කියලා කියනවා. කිව්වට බැංකුව දෙන්නේ නැහැ. බැංකුව ඊට පස්සේ කියනවා හැබැයි අපි දෙන්නම් අපි නමුත් ඔයා අපේ හොඳ ගනුදෙනු කරුවේ. අපේ මේන් කස්ටමර් කෙනෙක්. ඒ නිසා අපි දන්න ටික කියන්න එපා. මේ පහුගිය අවුරුදු 3ේම බස් ලෝන් ගත්ත අය අමාරු වෙట్లా තියෙනවා. බස් වල සෙනග නැහැ. කොවිඩ් නිසා මිනිස්සු බස් වල යන්නේ නැහැ. අනික සල්ලි නැහැ. මිනිස්සු පයින් ගමන් කරන්නේ. ඒ නිසා බස් ලෝන් එක ගෙවා ගන්න බැරුව විශාල ප්‍රමාණයක් අමාරු වැටුණා. සමහර අයට අපි උසාවි දැම්මා. උසාවි යන දැන් හිරේ ඉන්නවා. ඔහොම කිව්වම පස්සේ මොකද වෙන්නේ? අන්න බස් රථ වලට ණයක් ගැනීම කියන එක එයා ටික ටික හිතින් අයින් කරගන්නවා. තවදුරටත් කියනවා හැබැයි ගන්නව නම් නියම ණය ක්‍රමයක් තියෙනවා. මොකද්ද? දීවර ණය. දීවර ණය. දීවර ණය ගත්තපු අය සම්පූර්ණ ණය මුදල මාස 3න් 6න් ආපසු කවර් කරා. අවුරුදු 3-4කට ගත්ත ණය. අපිවත් හිතුවේ නෑ අපිත් පුදුම වුණා. මොකද්ද හේතුව? යුද්ධ කාලේ බෝම්බ පුපුරනවා. ඒ ශබ්ද වලට මාළු ඉන්දියන් සාගරේ ලංකාවෙන් ඈත් වුණා. නමුත් දැන් යුද්ධය නැහැ. සාමකාමී. ඒ නිසා දැන් විශාල මාළු ප්‍රමාණයක් ලංකාවට සැරිසරනවා. ඒ නිසා මාළු විශාල ප්‍රමාණයක් නෙලා ගන්න පුළුවන්. ඒ නිසා ණය ලබා ගන්න ලේසි. කියනවා අසවලා එක ලෝන් එකක් ගත්තා. බෝට්ටුවක් ගත්තා. මාස 6කින් තව බෝට්ටුවක් ගත්තා. අවුරුදු 2යි දැන් බෝට්ටු 10කින් මේ කරුවේ. ඔහොම මවල පෙන්නනවා. මොකද වෙන්නේ? එහෙම කියනකොට අරයට බස් රථ මිලදී ගැනීම එපා වෙනවා. අන්න දීවර ණයක් මිලදී ගන්න පෙළඹෙනවා. ඒක තමයි යහ පෙළඹවීම කියන්නේ. තේරෙනවද? ඒ කියන්නේ අර මං කිව්ව මල නොතලා පැටිබුරු කතාවනේ. ණය ඉල්ලුම් කරුගේ හිත රිද්දුවේ නැහැ. එයා ඉල්ලන ණය දෙන්න බෑ කිව්වේ නැහැ. නමුත් බැංකුවට ඕන ශ්‍රේෂ්ඨය වෙත එයාගේ හිත වෙනස් කරගත්තා. ඔන්න එහෙනම් අත්‍යවශ්‍ය අංශයක් නම් ණය දෙනවා. අනවශ්‍ය අංශයක් නම් ඒ ණය ඉල්ලීම වෙනස් කරගන්න. ඔය ක්‍රම මගින් මොකද වෙන්නේ? ගුණාත්මක ණය පාලනයක් සිදු වෙනවා. ඊළඟට රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමෙන් ව්‍යාපාර වලට ඇති කරන බලපෑම. පළවෙනි එක තමයි මහා බැංකු පොලි අනුපාතය අඩු කළ විට වාණිජ බැංකු මහා බැංකුවෙන් ලබා ගන්නා ණය වැඩි වී ව්‍යාපාරිකයින්ට වැඩිපුර ණය මුදා හැරීමෙන් ආයෝජන හෙළගොස් ව්‍යාපාර කටයුතු පුළුල් වෙනවා. සංවර්ධනය වෙනවා. ඔය එක ක්‍රම පැහැදිලිද? මහා බැංකු පොලි අනුපාතය පහළ දානවා. දැන් මම වාණිජ බැංකු මහා බැංකුවෙන් ණය ගැනීම වැඩි කරනවා. මහා බැංකු පොලි අනුපාතය පහළ කියන්නේ මහා බැංකුව බැංකු ක්‍රමයෙන් ණය දීමේදී අය කරන පොලින අපි දැන් ඉගෙන ගත්තේ. මහා බැංකුව බැංකු ක්‍රමයට ණය දීමේදී අය කරන පොලිය තමයි මහා බැංකු පොලි අනුපාතය කියලා කිව්වේ. ඒ පොලි අනුපාතය අඩු කළොත් වාණිජ බැංකු මහා බැංකුවෙන් ලබා ගන්න අය මොකද කරන්නේ? වැඩි කරනවා. ඇයි වාසිදායකයිනේ. එහෙනම් මහා බැංකුවෙන් වාණිජ බැංකුව ණය ගැනීම වැඩි කරනවා. වැඩි කරාම වාණිජ බැංකුවට පුළුවන්කම ලැබෙනවා ව්‍යාපාරිකින් ණය වැඩියෙන් මුදා හරින්න. ඒ නිසා ව්‍යාපාරිකුත් ණය අරගෙන ව්‍යාපාර කටයුතු වල ආයෝජනය කරනවා. ආයෝජනය කරනවා කියන්නේ ව්‍යාපාර කටයුතු අන්න පුළුල් වෙනවා, සංවර්ධනය වෙනවා. තේරෙනවද? අන්න මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමෙන් ව්‍යාපාර වලට ඇති කරන බලපෑම වාසිදායක පැත්තක් උපෙන්නේ. ඕකම අනිත් පැත්තත් ඔයගොල්ලෝ තේරුම් ගන්නවා. මොකද්ද? මහා බැංකු පොලි අනුපාතය වැඩි කළොත් මොකද වෙන්නේ? වැඩි කළොත් වාණිජ බැංකුවට අවාසිදායකයි. ඇයි පොලි සම්බන්ධයෙන් වැඩි වියදමක් දරන්න වෙනවනේ. ඒ නිසා වාණිජ බැංකු ණය ගැනීම අඩු කරනවා. අඩු කරනවා කියන්නේ වාණිජ බැංකු වල මූල්‍ය ශක්්‍යතාවය අඩු වෙනවා. හරිද? ද්‍රව්‍යශීලතාව අඩු වෙනවා. එහෙනම් වාණිජ බැංකු ව්‍යාපාරිකයන්සේර ණය මුදා හැරීම සීමා කරනවා. ඒ නිසා ව්‍යාපාරිකයන් අතර ණය ගලා එන්නේ අඩුවෙන්. එහෙනම් ව්‍යාපාර තුල කෙරෙන ආයෝජන සීමා වෙනවා. ව්‍යාපාර කටයුතු පටු වෙනවා. දෙපැත්තම තියෙනවා. දෙවෙනි එක තමයි මහා බැංකු පොලි අනුපාතය අඩු කළ විට. මහා බැංකු පොලි අනුපාතය අඩු කළ විට
වාණිජ බැංකුව විසින්ද පොලි අනුපාතය අඩු කරන අතර. තේරුණානේ? මහා බැංකුව පොලි අනුපාතය අඩු කරාම දරුවනේ සාමාන්‍යයෙන් වාණිජ බැංකුවත් අඩු කරනවා. මොකද වාණිජ බැංකුව කියන්නේ මහා බැංකුව අනුකරණය කරන මූල්‍ය ආයතන විශේෂයක්. ඒක තමයි ලෝකෙම බැංකු සම්ප්‍රදාය. මහා බැංකුව ෆලෝ කරනවා. මහා බැංකුව තමයි තමන්ගේ පදනම් සාධකය. මහා බැංකුව තමයි තමන්ගේ ප්‍රධාන ගුරු කොට ගන්න සාධකය. එහෙනම් මහා බැංකුව පොලි අනුපාතය අඩු කරාම වාණිජ බැංකුව විසින් පොලි අනුපාතය අඩු කරනවා. අඩු කරාම මොකද වෙන්නේ? ව්‍යාපාරිකයින් බැංකුව විසින් ණය ගැනීම වැඩි කරනවා. මහා බැංකුව පොලි අනුපාතය අඩු කරාම වාණිජ බැංකුව තමන්ගෙන් මුදාහරි ණය වලට පොලි අඩු කරනවා. අඩු කරාම ව්‍යාපාරිකෝ අඩු පොලියක් යටතේ අඩු පොලි වියදමක් යටතේ ණය ගැනීම වැඩි කරනවා. ඒ නිසා ව්‍යාපාරවල ආයෝජනය වැඩි වෙලා ව්‍යාපාර අවස්ථා පුළුල් වෙනවා. තුන්වෙනි එක තමයි මහා බැංකු පොලි අනුපාතය වැඩි කිරීමත් සමගම. දැන් අඩු කරන්නේ වැඩි කිරීමත් සමගම වාණිජ බැංකු ගන්නා ණය ප්‍රමාණයද අඩු කිරීම. මහා බැංකු පොලි අනුපාතය වැඩි කරාම වාණිජ බැංකු ගන්න ණය ප්‍රමාණයත් අඩු වෙනවා. හරිද? ඒ වගේම වාණිජ බැංකු විසින් ණය පොලි හිල දානවා. මහා බැංකු පොලිය වැඩි කරොත් වාණිජ බැංකු එක් අතකින් ණය ගැනීම අඩු කරනවා. අනික් අතින් වාණිජ බැංකුත් තමන් මුදාහරි ණය වලට පොලිය වැඩි කරනවා. මොකද වෙන්නේ එතකොට? දෙකක් වෙනවා. මොකද්ද? මහා බැංකුව පොලි අනුපාතය වැඩි කිරීම නිසා වාණිජ බැංකුත් ණය ගැනීම අඩු කරනවා. අනික මහා බැංකු පොලියට සමගාමීව වාණිජ බැංකුත් තමන්ගේ ණය වලට පොලිය වැඩි කරනවා. එහෙම වැඩි පොලියක් යටතේ ව්‍යාපාරිකෝ බැංකු වලින් පව ණය ගැනීම අඩු කරනවා. අඩු කිරීම නිසා ව්‍යාපාරංශයේ ආයෝජන සීමා වෙලා ව්‍යාපාර කටයුතු සංකෝචනය වෙනවා. ඊළඟට අවම සංචිත අවශ්‍යතා. අපි කිව්වේ මහා බැංකුව තුල වාණිජ බැංකුව නමින් ගිණුමක් විවෘත කරලා දෛනිකව වාණිජ බැංකුවේ මුළු තැන්පතු ධාරිතාවෙන් මහා බැංකුව නියම කරන අවම සංචිත ප්‍රමාණය මුදලින්ම තැන්පත් කරනු ගිලේ ගිණුමයි. තේරුණාද? එහෙනම් ඒ අවම සංචිත අවශ්‍යතා ඉහළ දෙමු විට වාණිජ බැංකුවල ද්‍රවශීලතාවය පහළ යනවා. ඇයි? අවම සංචිත අවශ්‍යතා ඉහළ දානවා කියන්නේ තමන්ගේ මුළු තැන්පතු ධාරිතාවෙන් වැඩි සල්ලි ප්‍රමාණයක් මහා බැංකුවේ ගිණුමේ තැන්පත් කරන්න වෙනවා. තැන්පත් කරනකොට වාණිජ බැංකුවට ණය දීමේ හැකියාව අඩු වෙනවා. ඒ නිසා ව්‍යාපාරිකයන්ට ණය ගලායන එක අඩු වෙනවා. ව්‍යාපාරවල කටයුතු සීමා වෙන එක. තේරුණාද? අවම සංචිත අවශ්‍යතා ඉහළ දෙමු විට වාණිජ බැංකුවල ද්‍රවශීලතාවය පහළ යාමෙන් ව්‍යාපාර වෙත මුදාහැරෙන ණය සීමා වීමෙන්ද ව්‍යාපාර කටයුතු සීමා වෙනවා. අවම සංචිත අවශ්‍යතා වැඩි කරනවා. බැංකුවට සිදු වෙනවා තමන්ගේ තැන්පතු වලින් තවත් සල්ලි ප්‍රමාණයක් ගිහලා මහා බැංකුවට තැන්පත් කරා. එහෙනම් බැංකුවට ණය දීමේ හැකියාව සල්ලි ප්‍රමාණය අඩු වෙනවා. අඩු වීම නිසා ව්‍යාපාරිකාංශයට මුදාහරින ණය සීමා වෙලා ව්‍යාපාර කටයුතු ආයෝජන සීමා වීමෙන් ව්‍යාපාර කටයුතු සංකෝචනය වෙනවා. ඒ වගේ ක්‍රම ගණනාවකින් ව්‍යාපාර කටයුතු වලට මූල්‍ය ප්‍රතිපත්තිය බලපෑම් කරනවා. හොඳයි, අපි එතකොට අද මේ පාඩම් මේකකයේ තුලින් රජයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තියක් වන මූල්‍ය ප්‍රතිපත්තිය ගැන පුළුල් විග්‍රහයක් කළා. මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ යොදා ගනිමින් රටේ මුදල් සැපයුම හසුරුවන ආකාරය, මහ බැංකුව විසින් හසුරුවන ආකාරය ගැන විග්‍රහයක් කරා. ප්‍රධාන මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ පහක් ගැන අපි කතා කරා. ඒ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ පහ තුලින් රටේ වාණිජ බැංකුවලට මුදල් ගලා යාම අඩු වැඩි වීම සහ වාණිජ බැංකුව වෙතින් ව්‍යාපාර වෙත මුදල් ගලා යාම අඩු වැඩි වෙන ආකාරය අවබෝධ කරගත්තා. අපි මේ පාඩම් මේකකේ ඉතිරි පරිච්ඡේද ඊළඟ පාඩම් මේක වලින් කතා කරන්න අපේක්ෂා කරනවා.